අයිබෝවන් ඉතින් අද සාකච්ඡා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ වෘත්තයක ජ්‍යා කියන පාඩම හරිම ලේසි පාඩමක් එකපාර සෙට් වෙන පාඩමන මාර ලේසි පාඩමක් චූටි ප්‍රමේයන් දෙකක් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ ඉතාමත් චූටි පාඩමක් හැබැයි ගණන් ටිකක් වැඩිපුර හදන්න ඕනේ ජ්‍යාමිතිය පාඩමක් නිසා මේක හදලා ප්‍රැක්ටිස් එකකින්මයි අල්ලගෙන යන්න තියෙන්නේ නිසා දඩගේමක් දෙමු මුල ඉඳන් කතා කරමු වෘත්තයක ජ්‍යායක් කියන්නේ මොකක්ද සහ සියලු දේ මුල ඉඳන් කතා කරමු අටේ පන්ති නම් අරගෙන අටේ දින මුලින්ම වෘත්තයක ජ්‍යා නිකන් නෝන්ඩිත් වගේ සිද්ධියක් වෘත්තයක ජ්‍යායක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඇත්තටම මම නෝන්ඩි වෙනවා වගේ සීන් එකකුත් වෙනවා අටේ පන්ති එකක් දැන් 10 පන්තියක් පස්සේ කියන්නේ කියලා ඔය දන්නවනේ දැන් ඔයාලා ඉතින් රයිට් දන්නේ මුකුත් මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා හිතාගෙන වෘත්තයක් අරගෙන වෘත්තයේ තියෙන ප්‍රධාන දේවල් ටික මුලින් සාකච්ඡා කරමු හොඳටම සෙට් වෙන පාඩමවල හරිම ලීසි දඩගේමක් දෙන්න පුළුවන් ෂේප් එකේ සීන් කරගෙන යන ඉස්සරහට පට්ට ලේසි පාඩමක් බිඳුවේ ඉඳන් පටන් ගන්නෙ මේක මේ කැලේ කියලා තියෙනවා මේක මේ කැලේ කියලා තියෙනවා කියලා කිසිම අලුතෙන් දෙයක් එකතු වෙන්නේ නැහැ දඩබඩ ගාලා සම්පූර්ණ පාඩම වෘත්තයක් කියන්නේ මොකද්ද රයිට් ඇඳලා පටන් ගන්නවා එතනින් නම් පටන් ගන්න ඕන එකට අල්ල ගන්න පුළුවන් ඒ නිසා බිඳුවේ ඉඳන් සෙට් එක টপ ලෙවල් එක නම් ගණන් ටික හදමු සුපිරි ගේමක් ලේසි පාඩම හරි මොනම පළවෙනිම අදේ වෘත්තයක් වෘත්තයේ හරි මැද මෙන්න මෙතන. මෙයාට කවුරු කියලාද කිව්වේ? මේ වෘත්තයේ හරි මැද ඉන්න එක්කෙනාට මෙන්න මෙයාට අපි කිව්වා වෘත්තයේ කේන්ද්‍රය කියලා. මෙයාට තමයි කිව්වේ වෘත්තයේ කේන්ද්‍රය කියලා. කේන්ද්‍රය වෘත්තයේ හරි මැදට පාවිච්චි කරා නම කේන්ද්‍රය කියලා. එහෙනම් මොන කේන්ද්‍රය වෘත්තයේ හරි මැද. වෘත්තය හඳින්නේ කොහොමද ඇහුවොත් කව කටු අරගෙන කව කටුවේ තුඩයි පැන්සලයි අතර දුර යම් තාක් දුරකට ඈත් කරලා තුඩ එක තැනක තියලා පැන්සල රවුමක් කරකලා බොම් පාට් පිට ඇඳ වෘත්තය. අර තුඩ තිබ්බ තැන ඒක තමයි වෘත්තයේ හරි මැද වෙන්නේ. එයාට කිව්වා අපි කේන්ද්‍රය කියලා ඔන්නම ලකුණු කරා. කේන්ද්‍රය. හරිනේ කතාව. ඊට පස්සේ ඉගෙන ගත්ත දෙයක් වෘත්තය හරියටම දෙකට නැවුවොත්. ඒ කිව්වේ මේක නවන්න පුළුවන් මෙහෙම නවන්න පුළුවන් මෙහෙම නවන්න පුළුවන් මෙහෙම ඕන තැනකින් වෘත්තය හරියටම දෙකට නැවුවොත් මේ එන නැවුම් රේඛාව මෙන්න මෙහෙම නැවුවොත් ඔය එන නැවුම් රේඛාව මෙන්න මේන රේඛාවට අපි කිව්වා වෘත්තයේ විස්කම්භය කියලා. මෙයාට කිව්වා වෘත්තයේ විස්කම්භය කියලා. විස්කම්භය ඔන්න වෘත්තයේ විස්කම්භය. මේකට ඉංග්‍රීසි වලින් කියනවා දැන් කේන්ද්‍රයට නම් සෙන්ටර් කියලා කියන්නේ විස්කම්භයට ඩයමීටර් කියලා කියනවා. ඒ නිසා අපි පාවිච්චි කරනවා මෙයාට සංකේතයක් සිම්පල් d කියලා. විස්කම්භයට සිම්පල් d ඒක ඩයමීටර් කියන නිසා. හරිනේ. ඊට පස්සේ තව චුට්ටක් විස්කම්භය ගැන පොඩ්ඩක් කතා කරමු. මේ විස්කම්භය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ඔයාලට පේනවා තනි රේඛාවක් තියෙන සරල රේඛාවක් කෙලින් ඉරක් තියෙන. කොහේ නම් පිටද මේක හඳුන්වන්න පුළුවන් විස්කම්භය කියලා කියන්නේ වෘත්තය මත වූ ලක්ෂ දෙකක් දඩසීම් එකක් හොඳට තේරුම් ගන්න වෘත්තය කිව්වේ මොකාටද මේකට මේ රවුමට ඇන් දෙක තමයි වෘත්තය. හරි. ඒ වෘත්තයේ මත ඉන්න ලක්ෂ දෙකක් මෙන්න තියෙනවා ඕනම ලක්ෂ දෙකක් වෙන්න පුළුවන්. හරි. ඒ ලක්ෂ දෙක කේන්ද්‍රය හරහා යන විදිහට සරල රේඛාවක්. සරල රේඛාවක් කිය රූල තියලා අඳින කෙලින් ඉරක්. රයිට් එක ඉරයි. තනි ඉරක් ඇඳිලා තියෙනවා. මේ ඇඳෙන තනි ඉර මෙයාට අපි කියනවා විස්කම්භය කියලා. මේක තමයි විස්කම්භය. හරි නේද කතාව? සරල රේඛාවක් වෙන්න ඕනේ වෘත්තය මත ලක්ෂ දෙකක්. වෘත්තය මත මේ වක්‍ර රේඛාව මත ඉන්නේ උන් දෙන්නේ ත්‍යා වෙලා තියෙනවා. උන් දෙන්න ගිහිල්ලා තියෙනවා කේන්ද්‍රය හරහා. රයිට්. දඩසීන් දෙකක් කිව්වා. වෘත්තය මත ඕන ලක්ෂ දෙකක් සරල රේඛාවකින් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරි. එහෙම තිබ්බට විතරක්මදී ඒ සරල රේඛාව ගිහින් තියෙන්න ඕනේ කේන්ද්‍රය හරහා. තමයි දඩම සිද්ධිය. කේන්ද්‍රය හරහා මේ හරි මැද හරහා මෙන්න මෙතනින් ගිහිල්ලා තියෙන්න ඕනේ විස්කම්භය අනිවාර්යෙන්. විස්කම්භයක් මෙහෙම ඉන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. ඇයි ඒ? වෘත්තය හරි මැදින් සමමිතිකව දෙකට නවන්නකො. නිකන් ආතල් එකක් වගේ තියෙනවා නම් අර පොඩි කාලේ කරපු සීන් එක ආයෙ මතක් කරගන්න. අටේදී කරලත් නැතුව ඉතින් සමහර විට රවුමක් කපාගෙන
වෘත්තයක් කපාගෙන A4 sheet එක වගේ දඩ සීන් මුකුත් ඕනේ නිකන් කොලයක් ගන්න ෆුල් ස්කැප් එකක් පොතෙන් කොලයක් ගලවලා ගන්න ඔය තියෙන කොලයක මොකක් හරි නෝලක නිකන් අඳින්නකෝ පව කට්ටෙන් රවුම හතුරක් කරන් කපන්න වටේට කපලා ඔක දෙකට නවන්න දෙකට නවද්දි ඕන පැත්තකට නවන්න පුළුවන් නේ ඔයාලට රයිට් මොම ගොඩක් නැවෙනවා ඇත්තටම ගොඩක් නැවෙනවා අපි වෘත්තයේ සමමිතික අක්ෂ ගාන ඉගෙන ගන්නවා කොච්චරයි ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් අප්‍රමාණයි පට්ට ගොඩක් තියෙනවා නැවන්න පුළුවන් කොහොම තැන් ගොඩකින් නවන්න පුළුවන් කොහොම කීපකින් නැවුවොත් ඔය ඔක්කොලාම නැවෙන එක තැනක් සිත් වෙයි හොඳට අහගන්න මේ අමතර දේවල් කියන්නේ වෘත්තේ නවද්දී ඔහොම නවන්න පුළුවන් නේ සමාන කැලි වලට ඔහොම නවන්න පුළුවන් ඔහොම නැවුවොත් නවාගෙන ගියොත් මේ ඔක්කොලාම එක තැනක් හරහා යයි නැවිලා මේ සමමිතික අක්ෂ මේ නැවුම් රේඛා කැපෙන්නේ කොතනද? ඌ තමයි කේන්ද්‍රය. හරිද? එතකොට මේ ඕන එකේ මේකා ඕන එකේ විස්කම්භයක් කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි නේ කතාව? ඒවා විස්කම්භ. ඉවරයි සීන් එක. හරි විස්කම්භය හරියටම හරි. සුපිරින සීන් එක හරි. එහෙනම් මතක තියාගන්න තනි ඉරක් තියෙනුනේ එක කෙලින් එක ඉරක් සරල රේඛාවක් වෘත්තය මත ලක්ෂ දෙකක් යා වෙලා තියෙනුනේ මූයි යා වෙලා තියෙන්නේ හරි කේන්ද්‍රය හරහා ගිහින් තියෙනවා සීන් එක ඉවරයි මොකටද ඒක උච්චර කියන්නේ ඔකරෙද්ද දන්නවා කියලා දන්නවා හැබැයි ගානක් හදන්න ගියපුවාම ඔය සීන් අමතක කරනවා ඒකයි මේ දන්නේ නැහැ කියලා හිතාගෙන මුලදී අටේදී උගන්වන සීන් එක ඒ විදිහටම කරනවා හරි ඒතකොට මොකෙටවත් කියන්න බෑ දන්නේ නැහැ කියලා. පට්ට අසාධාරණයි මම මේක කියලා දෙන්නකෝ එකපාර පට්ට ජා කියලා ජායක් කියන්නේ මොකද්ද කියලා කතා කරලා. ජාවල ප්‍රමේය දෙක දාලා සිලබස් එක හරි කියලා කිව්වොත් පට්ට අසාධාරණයි. ඒක සිරාවටමත් අසාධාරණයි. ඊට පස්සේ බැරි වුණා කියවම තොපිට ගණන් බැරි දෙයක් මොන් උඩ කියලා බැලලා වැඩක් නැහැ. හැබැයි දැන් මේ පටන් ගන්න මොහොතේ පටන්ගෙන මැදදී සෙට් වෙන්නේ නැහැ කියන්නේ ඌට මැදදී වෙන ආතල් එකක් ගිහලා ඌ වෙන ලෝකයකට ගිහලා මොකක් හරි කියලා වෙලා. එහෙම නැත්නම් පාඩමේම ඉන්ටර්ප්‍රිට් පට්ට වගේ කීමෙන් කියන්නේ බැරි වෙන්නේ. සමහර ගණන් තියෙනවනේ කොච්චර හැදුවත් නිකන් ඇඟට ෆිට නෑ වගේ. මේක ෆිට වෙනවා. මේක සුපිරියටම ෆිට වෙනවා. ඒ ජ්‍යාමිතිය බව පෙන්වන්න කේස් නෑ. අවුලක්ම නෑ. පට්ට ලේසි සිඟිති ක්‍රමයන් දෙකක් කරන්නේ ඒ නිසායි මුලින් ඉඳන් ගත්තා. දැන් ඊට පස්සේ ඊළඟ වැදගත්තේ තුන්වෙනි එක මෙයාගේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තය මත ඕනෑම තැනකට වෘත්තය මත ඕනෑම ලක්ෂයකට මෙන්න මෙහෙම රේඛාවක් නිර්මාණය කරොත් මෙයාට අපි කියනවා වෘත්තයේ අරය කියලා. මෙයා වෘත්තයේ අරය නෙමෙයි මෙයා අරය මෙයාට ඉංග්‍රීසි වලින් රේඩියස් කියලා කියන නිසා සංකේතය පාවිච්චි කරනවා සිම්පල් R කියලා. අපි පොඩි දඩ අර්ථ දැක්වීමක් දැම්මොත් අරය මොකක්ද කිව්වොත් කේන්ද්‍රයේ සිට වෘත්තය මත කිව්වම ආය මොකද මතක් වෙන්න ඕනේ. යකෝ මේ වක්‍රාකාර වෙන්න රේඛාව ගැන නේද කියන්නේ කියලා එකට දැනෙන්න ඕනේ. හරි. ඒක මත ඉන්න ඕනේ එකෙක්. මේක මත ඉන්න ඕනම තැනක. හරි මෙතන ගත්තේ. උන් දෙන්න කේන්ද්‍රයේ ඉඳන් මෙතනට. යකෝ යා කරපුවාම පට්ටාරය. තව සීන් එකක් ගන්න. මෙන්න වෘත්තය. මෙන්න කේන්ද්‍රය. හරි. මේක ගත්තොත් මේක වෘත්තේ අරය. එයි යකෝ මෙතනටනේ වෘත්තය මත උනද. මෙතනට බැරිද? නෑ පුළුවන්. කේන්ද්‍රයේ ඉඳන් ගන්න. පට්ට. මේක අරය. තනි ඉරක් ගලද. මෙතනට ගත්තොත් කමන්නේ මේකත් අරය. මෙතනට කමන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ අරය. මෙතනට නෑ පට්ට අරය. මේ ඔක්කොම අරය. අවුමම ගහන්නේ මොනවද? මේ අරය. සීන් එක කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ වටේට වෘත්තේ ධාරයක් තිබ්බනේ රයිට්. මේ ඇන්දනේ වක්‍ර රේඛ. ඊක මත ඕනම තැනකට. යකෝ ඕනම තැනකට කමන්නේ කියලා කිව්වේ. ඕනම තැනකට රයිට්. මෙන්න මේක තමයි එහෙනම් අරය කියලා කියන්නේ. ඔන්න දඩ සීන් තුනක් හරි. හරිනේ ප්‍රධාන කොටස් තුන ඉවරයි. දාගන්නකො මේ තුන දාගන්න. ඊට පස්සේ ජාවලට වෙනම යනවා. මේ විකාර වගේ තුන දාගන්න. ලීසි තමයි ගොරු පාට තමයි. කමක් නෑ දාගන්න. කමක් නෑ. හොඳ රූපයක් ඇඳලා දාගන්න. මේ ටිකෙදි කෝණේ.
හැමදාමත් කියන්නේ ආයෙත් ආයෙත් ඕන වෙනවා පට්ට දඩ සීන් එකකට එන්න. හරිනේ. දැන් පොඩි දඩ සිද්ධියක් බලන්න මේක ඇතුලෙන් ඉගෙන ගන්න තියෙන තව දඩ සිද්ධියක්. මේක මෙතනදී ඇත්තටම කියන්නේ ගැලපෙන්නේ නැහැ. මම වෘත්තයේ පරිධිය ගැන කතා කරද්දී 9 දී ඔයාලගේ 10 පන්තියේ මුලටයි ඊට පස්සේ 10 වර්ගඵල පාඩමයි ඔය ඔක්කොම කතා කරද්දී කියපු දෙයක්මයි මේ ආයෙ කියන්නේ. මේකනේ අරේ කිව්වේ. මෙතන ඉඳන් මේ අයින් එකට තියෙන දුර අරේ කිව්වනේ. එහෙනම් සිරා පිට මෙතන ඉඳන් මෙතනට තියෙන කෑල්ල මේ කෑල්ල විතරක් ගත්තොත් මේක අරයක් වෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට ගත්තොත් මේ කෑල්ලත් දඩ මුත් අරයක් වෙනවා. එහෙනම් බලන්න විස්කම්භය කියන එක හැදිලා තියෙන්නේ මේ දඩ විස්කම්භය හැදිලා තියෙන්නේ මෙතන ඉඳන් මෙතනට අරයක් නම් මේ කෑල්ල අරයක් නම් අරයන් දෙකක් එකතු වෙලා තමයි දඩ එක විස්කම්භය කියන එක මූ හැදුනේ අම්මට සිහි. දඩ සීන් එක. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් D කියන්නේ විස්කම්භය කියන්නේ අරයන් දෙකකට කියලා. අරයන් දෙකක් කියන්නේ ආරුයි එකතු කරාම 2R. පට්ට දඩ සම්බන්ධයක් ලිව්වේ විස්කම්භය කියලා කියන්නේ අරයන් දෙකයි. හරිනේ කතාව? දැන් විස්කම්භය කියන්නේ අරයන් දෙකක් කියලා නෙවෙයි. ඔක අනිත් පැත්තට කියන්න පුළුවන්. අරයක් කියන්නේ කොච්චරද? මේ අරය කියන්නේ මේ R කියන්නේ මොකක්ද? R කියන්නේ මේ විස්කම්භයෙන් මේක දඩ විස්කම්භයක් නේ. විස්කම්භය දෙකට කැපුවොත් භාගයක් ගත්තොත් විස්කම්භයෙන් භාගයක් ගත්තොත් අම්මට සිරියා ඌ තමයි අරය කියලා කියන්නේ. right. එහෙනම් දඩ සීන් එක මේක අනිත් පැත්තට කියන්න පුළුවන් මේ කතාවම අනිත් පැත්තට කියන්න පුළුවන් ආර උත්ත කර ගැනීමක් කරන්නේ දෙකෙන් බෙදනවා එහෙනම් විස්කම්භය බෙදීම දෙක. ඉන්න දඩ සීන් එකක් මේ කිව්වේ මේ විදිහට කියන්නත් පුළුවන් මේ විදිහට කියන්නත් පුළුවන් එකම දේ මේ කිව්වේ. හැබැයි දඩ සිද්ධිය ගණන් හදද්දී එහෙම ඕන වෙනවා මේක දාගන්න මේ පාඩම ඇතුලේදී ලොකුවට සෙට් වෙන්නේ නැහැ. නමුත් ඔයාලට පරිධිය හොයද්දී පරිමිතිය හොයද්දී වර්ගඵලය හොයද්දී නිතර අවශ්‍ය වෙච්ච කාරණයක් නැවත මතක් වෙන්නේ ආයි ගානකට ගියපුවම පේපර් එක ගානක් හම්බුනහම ඉඳලා ආයි මේ වගේ සිගිලි ගානක් O level දැන් ඔය 11 පන්ති ආයි කරදී හම්බෙන්නේ නැති නිසා මේක ආයි පොඩ්ඩක් ලාවුද ලෝඩ් වැටෙන්නේ යෝ කිව්වකත් උතනින්ම ලියලා කියන්න මතක් වෙන එක පට්ට වටින් උතන මැටින්දා වෙලියපු එක ඇටින්ම දාන්න. right. දැන් ලියන්න අනුමාත්‍රකාවක් ජායන් කියලා සායන් කියන එක ලියන්න එපා නේ. ජායන් කියලා කියනවා. ජායන් ජායන් චුටි වබාලා ටේ පන්තියේදී ඉගෙනගෙන තියෙනවා නේද ජායන්. මොනවාද ජායන් කියන්නේ? මොනවානේ ජායන් කියන්නේ? මතකයිද ජායන් කියන්නේ මොනවද? නිකන් සීන් එකට සෙට් වෙමු. ජායක් කියලා කියන්නේ ජායන් කියලා ලියලා වැඩ නතර කරන්න සම්පූර්ණයෙන්ම නතර කරන්න මටම අවස්ථාව දෙන්න. ජායක් කියලා කියන්නේ මෙන්න මේ වගේ වෘත්තයක මෙන්න මෙහෙම සිද්ධියක් ගත්තොත් වෘත්තයක් මත මෙන්න වෘත්තය මේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් තෝරගෙන ඒ දෙන්න රූල තියලා යාකලු මෙන්න මෙහෙම යාකලු
මෙන්න මේ වගේ එකකට කියනවා ජායක් කියලා. එතකොට මෙහෙම ලක්ෂයකුයි තෝරලා යා කරලා තිබුණා. ඒත් අවුලක් නැහැ. එලෙසමයි මේකත් ජායක්ම තමයි. එතකොට මෙහෙම එකක් තියෙන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ පුළුවන්. මේකත් ජායක්ම තමයි. මෙහෙම ගිහිල්ලා තියෙන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ ගිහිල්ලා තියෙන්න පුළුවන්. මේකත් ජායක් තමයි. මෙහෙම පුළුවන්. කිසිම අවුලක් නැහැ මේකත් ජායක් තමයි. එහෙනම් වෙන්නේ වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් මෙන්න මේ විදිහට යා වෙලා තිබ්බොත් මෙන්න මේවට කියනවා ජායන් කියලා. ලියන්න කරන්න අඳින්න මොන මඟුලවත් කරන්නද වැඩ නතර කරන්න. පට්ට සීනක් කියන්නේ. දැන් වෘත්තය අරය ගත්තොත් හොඳට අහන්න. කේන්ද්‍රයේ ඉඳන් දැන් අපි මේ කේන්ද්‍රය නම් ඔයාලගේ කවකටුවේ තුඩ මේක නම් තුඩ එක තැනක තියලා පැන්සල මේ ගානට තියලා කොහොමනේ රවුමක් කරක්ුවේ නේද? කොහොම රවුමක් නේ කරක්ුණා. කොහොම රවුමක්. ඔය රවුමේ යද්දී පැන්සල එකම දුරෙන් නේද කිය අපි දුර වෙනස් කරේ. එහෙනම් කේන්ද්‍රයේ ඉඳන් මෙතනට තියෙන දුරමයි වටේට කරකෙද්දි කොතනටත් තියෙන්නේ. මෙතනටත් ඒ ගානමයි, මෙතනටත් ඒ ගානමයි, මෙතනටත් ඒ ගානමයි. අරයන් කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ. වෘත්තයේ අරය ඒ ගානමයි. අරය ඒ ගානම නම් අරය හැම වෘත්තයකම එකම ගානයි නේ කිව්වේ. එක වෘත්තයක් ගත්තොත් අරය සෙන්ටිමීටර 7ක් වෙන වෘත්තයක් ගත්තා. ඒ වෘත්තයේ ඒකෙම වෙන මොන මඟුල ගත්තත් ඒ කිව්වේ ඉන්න සීන් එක මේක නම් වෘත්තය මේකේ අරය 7යි නම් මෙන්න කේන්ද්‍රය මේ අරය 7යි කියලා දීලා තියෙනවා නම් මෙතනට අරයක් ඇන්දොත් යක ඕකත් 7යි. මෙතනට අරයක් ඇන්දොත් ඕකත් 7යි. දැන් කියන්න එපා යකෝ වෙන ලොකු වෘත්තයක් කරා. ඉතින් මේකේ අරය 10යි නේ කියලා කියන්න එපා. ගැලපෙන්නේ නැහැ. මේක 10 එකක්. මේක 7 එකක්. 7 එකක් ගත්තොත් 7ම තමයි කියලා කියන්නේ. 10 එකක් ගත්තොත් 10ම තමයි. මේ හැම එකේම අරය 10යි. හැම එකේම 10යි. හැම එකේම අරය 10යි. යෝනෝකයි සීන් එක. දඩ සීන් එකක් නේ කිව්වේ. අරයන් ඔක්කොම සමානයි. යකෝ අරයන් සමානයි කියන්නේ දඩම සීන් එක විස්කම්භය හැදෙන්නේ අරයන් දෙකකින්. දැන් මේ වෘත්තයේ විස්කම්භය ගත්තොත් අරයන් දෙකක් කියන්නේ තව අරයක් පිළින් එනවනේ. අවුමනේ 7යි 7යි විස්කම්භය 14යි. මේ පැත්තට විස්කම්භය ඒකත් 14යි. මෙහෙට යකෝ 14යි. විස්කම්භයත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෘත්තයක එකම විස්කම්භයක් තමයි එකම වෘත්තයට තියෙන්නේ. වෘත්තයේ විස්කම්භයන් කීපයක් හැන්දොත් ඒක ඊගානම තමයි. දැන් මේ වෘත්තේ බැලුවොත් මේක 10යි නම් මේකත් 10යි. එතකොට විස්කම්භය 20යි. මෙහෙට විස්කම්භයක් ගමුත් ඒකත් 20යි. මෙහෙට ඒකත් 20යි. මෙහෙට ඒකත් 20යි. ඕන විස්කම්භයක් 20ම තමයි. ඒ කිව්වේ එකම වෘත්තයක් ගත්තොත් එක වෘත්තයක අරය කොහෙට කොයි විදිහට ඇඳලා එකම ගාණක් තියෙනවා. නියතයි අරය. විස්කම්භයක් ගත්තොත් විස්කම්භ කීයක් ඇඳලා එකම වෘත්තයක නම් අදින්නේ. විස්කම්භයන් ඔක්කොම විශාලත්වයෙන් සමානයි. පට්ට දඩසීන කියන්නේ. මේ මගුලේ ජාය බලන්නකො මෙලෝ රහක් නැහැ කියලා කියන්නේ මේ කෑල්ල පට්ට කොටයි කියලා පේනවා. මූ ඊට වඩා දිගයි කියලා. ඌට වඩා මූ කොටයි කියලා. පට්ට කොට එකෙන් අඳින්න පුළුවන් කාට හරි. කාට හරි නිකන් ආසාවට වගේ මෙහිම දෙන්නේ කියා කරලා අඳින්න පුළුවන්. පට්ට කොට ජය පුළුවන්. මේ වගේ පට්ට දිග ජය පුළුවන්. ඉතින් ජායවල් ගත්තම දඩසීන් එක තමයි එකම වෘත්තයේ ඉන්න පුළුවන් දිග ප්‍රමාණ වෙනස් වෙන ජාය. අනිවාර්යයෙන් වෙනස් වෙනවා. ජායන් කීපයක් ගත්ත දිග වෙනස්. අරය වගේ එක සමාන දිගක් නෙවෙයි තියෙන්නේ. දඩසිද්ධියක් කියන්නේ ගණන් වලට පට්ට වැදගත් දෙයක් කියන්නේ. විස්කම්භයන් නම් එකම වෘත්තේ නම් හැම විස්කම්භයම එකම සයිස්. හැබැයි ජාය කියන මහුල මෙලෝරක් නෑ. ඌ සමාන වෙන්නේ නැහැ. දිග වෙනස් වෙන්න පුළුවන්. කොට ඒවා තියෙන්න පුළුවන්. ඊට වඩා ටිකක් දිග, පට්ට දිග අයිම තියෙන්න පුළුවන්. අගයන් දශමේ වෙනස් වෙන ඒවා තියෙනවා. දැන් මෙහෙම වෘත්තයක් ගත්තොත් මෙන්න පට්ට කොට එකේ උට වඩා දිගයි. උට වඩා දිගයි. ඔහොම යනවා. උට වඩා දිගයි. කොහොම යනවා. උටත් වඩා දිගයි. මේ ජායන් වල වෙනස බලන්න, මැනල බලන්න ඔයාලා නිකන් ඇඳලා පොඩ්ඩක් ආතල් එකට වගේ කොහොම යනවා. ඊට පස්සේ කේන්ද්‍රය හරහා යනවා. මේක ජය. හරි. ඊට පස්සේ කොහොම අම්මට සීනේ ආය අඩු වෙනවා.
මේක තමයි දිගම ජාය. මේ කේන්ද්‍රය හරහා යන්න අඳින්න පුළුවන් ජාය තමයි දිගම ජාය. අනිත් ඒවා ආය අඩු වෙනවා. ඇයි? වෘත්තය කියලා කිව්වේ මෙහෙමනේ කි. කොහොමනේ වෘත්තය කියේ? ඕම් පටන්ගෙන ඕම් ඇවිල්ලා කේන්ද්‍රය හරහා යන ජායෙන් පස්සේ වෘත්තය ආයේ මෙහෙට හැරෙනවා. වක්‍රාකාර වෙනවා. රවුන්ඩ් වෙනවා. එතකොට මෙතනින් දෙපැත්ත මෙතනින් මෙහෙට හැරිලා තියෙන මේ වෘත්තය මෙතනින් මෙහෙට හැරෙනවා. මෙහෙට හැරෙනවා කියන්නේ අඩු වෙනවා. මේකේ දිගට වඩා අඩු වෙනයි. මේ වෘත්තය හැරෙනවනේ මෙහෙන් වක්‍ර වෙනවා. මෙහෙනුත් වක්‍ර වෙනවා. මෙහෙට යනවා. දෙපැත්තෙන්ම චුට්ට අඩු වෙනවා. කොට වෙනවා එහෙනම් ජාය. මෙහෙට එන්නේ කොට වෙනවා. මෙතනදී පට්ට කොටයි. මේක ඊට වඩා කොටයි. මේක ඊට වඩා කොටයි. වඩා කොටයි. පට්ට කොටයි. ඔන්නෝම සීන් එකක් වෙනවා. මුකුත් ලියන්න එපා. දැනට මුකුත් ලියන්න නැතුව ජායන් කියලා දාගත්ත තැනින් මෙන්න මේ රූපේ විතරක් දාමු. මේකවත් දාන්න එපා. මේක විතරක් දාන්න. දාලා ජාය හඳුන්වලා ඉස්සරහට දඩගේමක් දෙන්න. ඔයාලට අවුලක් එන්නේ නැති සමහර විට මූට ජාය කියන්නේ නෑනේ. කේන්ද්‍රය හරහා යන සරල රේඛාවක විස්කම්භයක් මේ වගේ එකක් දැනෙන්නේ. දඩ අවුල. හිමීට කතා කරමු. මේක විස්කම්භයේද ජායද කියලා හිමීට කතා කරමු. දැනට අමතක කරන්න සීන් එක මේ රූපේ විතරක් දාලා වැඩ නතර කරන්න. මේක විතරක් දාන්න. මේ මහුල ලියන්න අඳින්න මුකුත් කරන්න. right හරි නේද? right ඔකට යටින් ලියමු ජාය කියන්නේ මොකක්ද කියලා හඳුන්වමු. මුගේ දඩ නිර්වචනය ලියමු. ලියන්න ජාය කියන එකේ නිර්වචනය වෘත්තය මත වූ ඕනෑම ලක්ෂ්‍ය දෙකක්. ඕනෑම කියන්නේ කැමති ඕන තැනක වෘත්තය මත ඉන්න ඕනෑම දෙන්නෙක් ගන්න. හරි ඕනෑම ලක්ෂ්‍ය දෙකක් යාකරන සරල රේඛාව කෙලින් ඉරක් වෙන්න ඕනේ. මූ ඇදේට මෙහි මාතල් පිට ගිහිල්ලා තියෙන්න බෑ. වක්‍ර වෙන්න බෑ. පට්ට කෙලින් යන්න ඕනේ. රූල තියලා යා කරන්න. කැමැති දෙන්නෙක් තෝරපන්. කැමැති තැන් එක. උන් දෙන්න රූල තියලා කෙලින් ඉරක් යන්න. ඔච්චර එක ඉවරයි. හරි මේ මෙහෙම සීන් එකක් කියන්නේ. කෙලින් ඉරක් කරන්නේ. සරල රේඛාව යාකරන සරල රේඛාව ජ්‍යාය ලෙස අර්ථ දැක්වේ. මේවා කටපාඩම් කරන්න එපා. පට්ට ගොම්පාට මාරලීසි කටපාඩම් කරන්න එපා. තේරුම් ගන්න මේ හඳුන්වන වචනෙත් එක්ක. දැන් ඔයාලා අම්මට අම්මා කියලා තාත්තට තාත්තා කියන කටපාඩම් පිට නෙමෙයි. මේ ඉන්නේ අම්මා. මේ තාත්තා එහෙම කියන්නේ නැහැ. දැන් කටපාඩම් කරලා ඉති අම්මගේ ෆොටෝ එකක් ගහලා අම්මා කියලා ලියලා අම්මා කියලා කටපාඩම් කරලා නෙමෙයි කියන්නේ. පට්ට දැනුමකින් කියන්නේ මේ ඉන්නේ අම්මා කියලා රයිට් දැක්කලා පුරුයි දන්නවා අම්මා කියලා කතා කරන්නේ දන්නවා යකෝ කියන්නේ අම්මා කියලා දන්නවා. ඒ විදිහට සාමාන්‍ය මේ මැත්ස් කියන එක පට්ට සාමාන්‍ය විදිහට අරගෙන මේක සාමාන්‍යම කරගන්න. මේ අමුතුවෙන් පාඩම් කරන්න යන්න එපා. සමහර හරක් කියනවා උන් කේන්ද්‍රය යන මොකද්ද කියලා කියනවා. උන්ගේ ෂෝට් නෝට් එකේ තියෙනවා කේන්ද්‍රය යන මොකද්ද? අවුල්ද? අවුල් පට්ට අවුල්. විකුණන්නේ පොත් ගහලා තියෙනවා. කේන්ද්‍රය යන රෙද්දට කේන්ද්‍රය යන යකෝ කේන්ද්‍රය කියන්නේ වෘත්තයේ මැද කියලා කියන එක මොන මගුලට ලියන්නේ?
මැත්ස් නේ ඔළුවට දාගන්න. තියරි ඔළුවට දාගන්න. රින්ද ලියලා වැඩක් නැහැ. ලියපු එකක් තියාගෙන ඉන්න ඔබ තියාලා වල තියෙන උඩ අසනීපයක් පට්ටසනීප කාර්යය. වෘත්තය අඳින්නේ කොහොමද කියලා ඔබ දන්නේ නැහැ. යකෝ කව කට්ට තියලා අඳින්නේ කොහොමද කියලා පොඩි පන්තිවල කියලා දීලා තියෙනවනේ. මැද්දට ගහපන් කෝටුවක්. මිදුලට ඵලයන් ගහපන් කෝටුවක්. ගහලා ඒක මැද්දේ තියලා හයි කරලා ඇදපන් ලණුවක්. ඒකෙන් රවුමක් අඳින්න ලණුවට සෙට් කරන මොකක් හරි පොඩි කෝටු කෑල්ලක් ගහලා වටේට කරකවන. ඕක පොතට කරන්න බෑ. පොතට කෝටු ගහන්න මොකක් කරන්න බෑ. ඒකට හදාගත්ත උපකරණේ කවකට්. ඉතින් කවකට්ට කරකන විදිහ ඒ මැද තියෙන එක. මැද අපි අර හිතවප එක. ඌ තමයි මැද. යකෝ ඌටනේ කේන්ද්‍රය. ඕක ප්‍රැක්ටිකලි ඔහොම වලට දාගත්තා මතකයි. මේක වෘත්තයේ හරියද කේන්ද්‍රය ලෙස හිඳින්නේ. මගුල් හදන්නේ ගෝපාට වැඩ කරන්න එපා. ඔයගොල්ලෝ යන්නේ වැරදිලවත් එනවා. ජාය එතකොට ඇයි කිව්වේ? දැනගන්න ඕනේ හින්දා කිව්වේ. දැනගන්න ඕනේ හින්දා මොකද්ද කියලා කිව්වා. ෂෝට් නෝට් කරන්න, හයිලයිට් කරන්න ජාය යනු ජරාව ලියන්න මේවා. මතක තියාගන්න. මෙන්න මේ දෙන්න යාප් කරපුවම. එයි එපා කියන්නේ. හොඳට පුරුදු වෙන්න ඔයාලා ෂෝට් නෝට් හදනවා කියන්නේ හදන්න දන්නේ නැහැ. එක්කෝ අකුරු පොඩි කරලා ලියනවා, එක්කෝ අතන අයින් කරලා ලියනවා. මොනවා හරි කරලා පොඩි කරනවා කියලා ඕන කැලලක් හරි අයින් කරලා දාලා පොඩි මගුලක් ලියනවා. ඕක තමයි ඔයාලගේ ෂෝට් නෝට් එක. ෂෝට් නෝට් එක පිළිවෙලට හදන්න ඉගෙන ගන්න. දැන් මේ පාඩමේ වෘත්ත ගත්තොත් වටිනා දේවල් මොනවද තියෙන්නේ? කේන්ද්‍රය, අරය, නිෂ්කම්භය, ජාය. දැන් කොච්චරයි? ඔන්න ෂෝට් නෝට් එක කොච්චරයි තියෙන්න පුළුවන්. කොච්චරයි සිරාවටමත් තියෙන්න පුළුවන්. එయ్యා ඔය මොකක්ද කිව්වේ? මාත්‍රිකා ටික විතරයි උඹලගේ ෂෝට් නෝට් එක තියෙන්න ඕනේ. ඉතුරු ටික මතක් කරන්න ඕනේ. ඒ කිව්වේ කේන්ද්‍රය මොකද්ද? වෘත්තයක් මතක් කරගෙන කේන්ද්‍රය. අරය ඔය ටික මතක් වෙන්නයි ඕනේ. මේක එහෙම නෑ පොතක් පාඩම් පිට කියවනවා. අම්මලා කියන්නේ පාඩම් කරන්න කියලා පාඩම් කරන්න කියන එකේ තේරුම දන්නේ නැහැ. ගුරුවරු කියනවා පාඩම් කරන්න කියලා. ඉතින් හරක් වගේ පාඩම් කරනවා. මම නම් පාඩම් කරන්න ආසත් නැහැ කතාව. පාඩම් කරනවා කියලා ඉතින් ඔය කඩපාඩම් තියරෙට කරන්නේ කිසි තේරුමකුත් නැහැ. ඔබ තමයි ඇත්ත සීන්. ඉතින් ඔළුවට දාගන්න ප්‍රැක්ටිකලි සීන් එක මොකද්ද වෙන්නේ කියන එක ඔළුවට දාගෙන ප්‍රැක්ටිස් පිට ගණන් හදන්න. දැන් ප්‍රැක්ටිස් වෙන්න ගණන් හදන්න. ආතල් එකට ගණන් හදන්න. හදලා පුරුදු නම් මේක මේ විදිහයි යකෝ මේක ජා ඔක්කොම ටික ඔළුවට වැටෙනවා. ඒක ඔටෝ වෙන දෙයක්. ඊසිඩි ඔටෝ වෙන්නේ. අර කඩපාඩම් තියරෙට දාගත්තාම උඩ සෙට් නැහැ ඉතින්. උඩ ජ්‍යාමිති ගණන් කියමු ලෝයෙත් හදන්න බෑ හේතු ඔක කටපාඩම් කරලා ඉතින් නිසා මොඩ වැඩ කරන්න එපා පට්ට සෙට් පිට වැඩේ කරගෙන යන්න. ඒ නිසා මේ කියන දේවල් දැන් ඔළුවට දාගන්න. අද ක්ලාස් එක ඉවර වෙද්දි පාඩම සිරාවටම ඉවරයි. ඉවර වුණාට පස්සේ මම මෙතනදී යම් කිසි ගණන් ටිකක් හදයි ඒ ටික නැවත හදපන්. සෙකන්ඩ් ටයිම් හදන්න කියලා නේ කියන්නේ. සෙකන්ඩ් ටයිම් හදන්න. තමන් හදන්න. නැත්නම් මමනේ දැන් මෙතනදී හදන්න. ඔයාලා හදන්න. ඒක තමයි කරන්නේ. ඊක ඉවර කරපුවාම දෙන හෝම්වර්ක් ටික හදන්න වැඩේ ඉවරටමත් ඉවරයි. ඊට පස්සේ ඩිස්කෂන් එකෙන් බැරි වෙන්නේ වයි දඩ ගණන් වෙයි ලීසි කොටස් ඒ කියන්නේ මොනවද පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම අනම්මනම් දඩ සිද්ධි කතා කරමු. පාඩම ලස්සනට ෆ්ලැට් කරලා දෙන්න. ඉතින් සරලව කරගන්න තියෙන්නේ නිකන් අමුතු කරගන්න යන්නේ. හරි. දැන් ජාය හරිනේ. ජාය අර්ථකථනය ලියුවනේ. දැන් ඔයාලට සිරා පිට මෙන්න මේ රේඛාව ගැන කේන්ද්‍රය හරහා යන රේඛාවට ජාය කියලා කිව්වොත් මේක ගැන අවුලක් සිරාවටමත් එනවනේ. පට්ට සාධාරණ අවුලක්. මේ ජායක් නෙවෙයි යකෝ විස්කම්භයක් කියලා වගේ එකක් එනවනේ ඔළුවට. ඊට විස්කම්භය කිව්වේ වෘත්තය මත ඕනම ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා සරල රේඛාවකින් යාපු උට විස්කම්භය. එහෙම එකක් මෙතන තියෙන. ඒකට මේක ජායක් වෙන්න බෑ නේද කියලා එකක් දැනෙනවා. ජායක්ද නැද්ද? ආයෙත් අහන්න. ජායක්ද නැද්ද? ජායක්ද නැද්ද? කපාරට සෙට් නැති වෙන්නත් පුළුවන්. ඇත්තටම ජායක්ද නැද්ද? ජාය අර්ථ දැක්වීම බලන්න. ජාය අර්ථ දැක්වීම මොකද්ද ජාය අර්ථ දැක්වීම? වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් සරල රේඛාවකින් යාවෙලා තිබෙන. කිලින් ඉරකින් යාවෙලා තිබෙන මේ රේඛාව එහෙමද? බලන්න. ඔව් එහෙමයි. මේ ලක්ෂ දෙක වෘත්තය මත ඕනම ලක්ෂ දෙකක් හරි සරල රේඛාවකින් තනි කෙලින් ඉරකින් යාවෙලා තියෙන්නේ හරි. එහෙනම් මේ තියෙන්නේ ජායක්ම තමයි. මේකත් ජායක්ම තමයි. මේකත් ජායක්ම තමයි. පට්ට අසාධාරණයි කියලා දැන් ඔයාලා කියනවා. නෑ. දැන් නිකන් ජායක් මොහොතකට අමතක කරන්න.
මම ළමෙක් ගන්නකො කවුරු හරි ඔයාලගේ පන්ති ළමයි. ඔයාලගේ පන්ති ළමෙක් අරගෙන හරිද ඔයාලගේ පන්ති ළමෙක් අරගෙන ඒ ළමයා මට ළමයා කියලා කතා කරන්න පුළුවන් නම දන්නේ නැත්තම්. මම ළමයාගේ නම දන්නේ නැත්තම් ළමයා කියලා ළමයට කතා කරන්න පුළුවන්. අපි හිතමු මම ගත්ත පිරිමි ළමයෙක් උදාහරණයක් කියලා. දැන් පිරිමි ළමයෙක් ගත්තේ ළමයා කියන්නේ නැතුව ඔය පිරිමි ළමයා කියලා කියන්න පුළුවන්. නැත්නම් සරලව කොල්ලා. කොල්ලෙක් නෙවෙයි. කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා කොල්ලෙක් නේ රයි. ඌට කොල්ලා කියලා මට කතා කරන්න පුළුවන්. දැන් අහගන්න හොඳට සීන් එක. ළමයා යන කවුද කිව්වොත් සිරා සීන් එක අර්ථ දැක්වීමකට අනුව ගත්තොත් අවුරුදු 18ට අඩු උන් ළමයි. දැන් ඌ ළමයි නම් අරු කවුද? ඌ ළමයි. හරි. ඌට පිරිමි ළමයා කිව්වා කියලා. උගේ ළමාකම නැති වෙනවද? 18ට වැඩි වෙනවා. මවුල එහෙම වෙන්නේ නැහැ. ඌ ළමයා තමයි. දඩ සීන් එක උනේ ඌ පිරිමිද ගැහැණුද කියලා රයිට්. පිරිමි ළමයෙක් කියලා වැඩිපුර අර්ථ දැක්වුවා. දඩ සීන් එක අනේ කරේ ළමයෙක්ම තමයි ඌ ළමයෙක් තමයි. ඒ ළමයා පිරිමි ළමයෙක් රයිට්. පිරිමි ළමයෙක් කියලා අඳුරගත්තා. දඩ සීන් එක. පිරිමි ළමයාට තව වචනයක් පාවිච්චි කරා. පිරිමි ළමයා කොල්ලා. අඩේ කොල්ලෝ කියලා කතා කරා රයිට්. කොල්ලෝ කියලා කතා කරා. අවුලක් නැහැ. ඌට කොල්ලා කියලා කතා කරා කියලා ඌ ළමයෙක්ම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සුපිරි සීන් එකක් මෙතන ජායක් තමයි ඕනම ලක්ෂ දෙකක් සරල රේඛාවකින් යා වෙලා තියෙනවා. පට්ට ජායක් තමයි. හැබැයි මේ ජායේ විශේෂත්වයක් තියෙනවා. වෘත්තයක් ගත්තොත් ඒ වෘත්තයේ කේන්ද්‍රය හරහා යන ජාය තමයි වෘත්තයේ දිගම ජාය වෙන්නේ. මෙයා තමයි වෘත්තයේ තියෙන දිගම ජාය වෙන්නේ. හේතුව අර ඉස්සල්ලා කිව්ව හේතුව. මොකද්ද අර ඉස්සල්ලා කිව්ව හේතුව? මේ ජාය ගත්තොත් මෙයා ගත්තොත් මේකට යටින් තියෙන එක නේද? දෙපැත්තෙන්ම කේන්ද්‍රයට වඩා දෙපැත්තෙන්ම වක්‍ර වෙලා තියෙන. එතකොට අර විස්කම්බයට වඩා දිගින් අඩු වෙනවා. උඩටත් විස්කම්බයට වඩා දෙපැත්තෙන්ම දිගින් අඩු වෙනවා. එතකොට උඩේ කියන අඩු. දිගම එක තමයි මූ. මේක තමයි දිගම ජාය. එහෙනම් දඩ සීන් එක ජායක් කේන්ද්‍රය හරහා ගියොත් ඒක තමයි දිගම ජාය වෙන්නේ. ලියන්න එපා මුත් එපා. කේන්ද්‍රය හරහා නම් ගිහිල්ලා තියෙන්නේ ඒක තමයි වෘත්තයේ තියෙන දිගම ජාය. ඒ දිගම ජායට නමක් කියනවා විස්කම්බය කියලා. හරි නේද කතාව? ඉන්න කතාව. දැන් අර කොල්ලට සෙට් කරමුද මේක? ළමයෙක් ඉන්නවා. හරි. ළමයා පිරිමි ළමයෙක් කියලා තීරණය කරනවා. කොහොමද? ඌ ඇඳන් ඉන්නේ කලිසම්. අපි හිතමුකෝ ඉස්කෝලේ ඇඳුමින් ඉන්නේ ඔක්කොලම යුනිෆෝම් පිටින් ඉන්නේ ගවුමක් නම් කෙල්ලෙක් කියලා දන්නවනේ. ගවුමක් නෙවෙයි. ඌ ඇඳන් ඉන්නේ කලිසමයි ෂර්ට් එක. පට්ට දඩ එනම් ඌ පිරිමි ළමයෙක් කියලා නිකන් බැලුව බැලමට අඳුරගන්න. වෙන මහුල් බලන්නේ නැහැ නේ. බැලුව බැලමට අඳුරගන්න. ඌ පිරිමි ළමයෙක් කියලා තීරණය කරන්න. ඕකනේ සීන් එක. ඌ කලිසමයි ෂර්ට් එකයි රයිට්. ඌ පිරිමි ළමයෙක්. වෙන මහුල් හොයන්නේ නැහැ. උත්පත්තිය ස්ත්‍රීද පුරුෂද රෙද්ද බලන්නේ නැහැ. රයිට්. ආවකයි. හරි. ඌ පිරිමි ළමයි. පිරිමි ළමයා නම් ඌට කොල්ලා කිව්වා. ඔය සීන් එකනේ හරිනේ. ජායක්ම තමයි. ජාය අර්ථ දැක්වීම හරි. කැමැති ලක්ෂ දෙකක්. යාකරී සරල රේඛා පට්ට ජාය. ජාය මූ දඩ සීන් එකක් වෙනවා. මූ යන්නේ කේන්ද්‍රය හරහා. මේ ජාය ගිහිල්ලා තියෙන කේන්ද්‍රය හරහා. කේන්ද්‍රය හරහා යනවා නම් ඕක තමයි මේ වෘත්තයේ තියෙන දිගම ජාය. උඩනම දෙනවා විස්කම්බය කියලා. පට්ට සීන් එකක්. හරි නේද කතාව? ඔන්න කතාව. එහෙනම් මතක තියාගන්න විස්කම්බය කියලා කියන්නේ ජායකටම තමයි. දැන් අහන්නකො මෙහෙම. දැන් මම නිකන් කතා කරන විදිහ ගත්තොත් දැන් වල ක්ලාස් එකේ ළමයින්ට කතා කරලා කොල්ලෙක් නම් කොල්ලා කියලානේ කතා කරන්නේ. ඒ කොල්ලෝ මේ ගාන හදපන් කොල්ලෝ කියලා එහෙමනේ කියන්නේ කොල්ලාට. දැන් කොල්ලා කියන එකට ආයෙ කියන්න දෙයක් නැහැ නේ මම. පිරිමි ළමයා ගාන හදපන්. ළමයා ගාන හදපන්. කියන්න ඕනේ නැහැ. කොල්ලා කියලා කිව්වහම ආයෙ ළමයා මෙන්ෂන් කරන්න ඕනේ නැහැ. මේකටත් විස්කම්බය කියලා කියනවා. උඩ විස්කම්බය කිව්වම ආයෙ ජාය කියන්න ඕනේ. විස්කම්බය කියන්නේ උටෝම ඌජායක් තමයි. පැහැදිලිනේ සීනේ? විස්කම්බය කියන්නේ ඌජායක් තමයි. හැම විස්කම්බයම ජායක්ද? නෑ. හැබැයි හැම විස්කම්බයම ජායක්ද? නැද්ද? සිත් නෑ. විස්කම්බය මේක ජායක්ද? ඔව් ජාය තමයි. ඇයි? මේ ලක්ෂ දෙකක් වෘත්තය මත ඕනම ලක්ෂ දෙකක් යාවෙලා තියෙනවා.
හැම ජායක්ම විස්කම්භයක්. අනිත් පැත්ත යකෝ මේ ජායන් මේ ඔක්කොම විස්කම්භද? නෑ යකෝ කේන්ද්‍රය හරහා යන එක විතරයි. ඔළුවේ තියාගන්න. එහෙනම් හැම විස්කම්භයක්ම ඔටෝම ජායක් වෙනවා. එහෙම වුණාට හැම ජායක්ම විස්කම්භයක් නෙමෙයි. හරිනේ? සීන් එක පැහැදිලි මදි වගේ නම් හැම ළමයෙක්ම කොල්ලෙක් වෙන්නේ නැහැ. හැබැයි හැම කොල්ලෙක්ම හැම පිරිමි ළමයෙක්ම ඔටෝම ළමයෙක්නේ ළමයෙක්නේ. යකෝ ළමයාට ඉස්සර ඉඳන් පිරිමි ගෑනි ඌට තමයි කොල්ලෙක්ම මගේ පන්ති ඉන්න කොල්ලෝ ටික ඔක්කොම උන් ළමයි තමයි. යකෝ ළමයි. හැබැයි ළමයි ඔක්කොම කොල්ලෝ වෙන්නේ නැහැ. කෙල්ලෝ ඉන්නවනේ මතර. හා රයිට් හරි සීන් එක. තේරුණානේ පැත්ත? හැම ජායක්ම විස්කම්භයක් වෙන්නේ නැහැ. හැබැයි හැම විස්කම්භයක්ම ජායක් වෙනවා. ඔය එක පැත්තක දඩ සීන් එකක් කතා කරේ. මෙන්න මේ සීන් එක රූප සටහනක් විදිහට දාගන්න. හැලී ටික ලියමුවා. අලුත් සීන් එකක් නේ. පොඩ්ඩක් වැඩියෙන් පැහැදිලි කරා. මේ අටේදී එක උගන්වනවා. මේක මම නම් උගන්වනවා අටේදී. ඔයාලා ඉගෙනගෙන තියෙනවද නැද්ද දන්නේ නැහැ. පන්ති වල හිටියනම් අටේදී ඉගෙනගෙන ඇති. නැත්තම් නැති වෙන්නත් පුළුවන්. මේක දැන් අද ඉගෙන ගන්න වෙන්නත් පුළුවන්. රූප සටහනක් දාන්න මෙන්න මේ විදිහට. මේ මගුල් ටික ලියන්න. නිෂ්කම්භය කියලා නතර කරන්න. යටින් හැලී ටික පොඩ්ඩක් ලස්සනට සිංහලට මැච් කරලා පොඩි කෑල්ල ලියා ගන්න. දාගන්න මේ හරි නේද? මේ මේකට ජාය කියලා දාගත්තා. මේ ඔක්කොම අවුල් ජා තමයි. මේ ඔක්කොම ජායන් තමයි මේ අඳපු රේඛාව ඔක්කොම මේක විතරක් වෙන පාඩම් කරනවා. රතු පෑනින් හරි කමක් නැහැ. කේන්ද්‍රය හරහා යන එක පෙන්නලා ඌට දාගන්න. ඌ ජාය තමයි. ඌ දිගම ජාය. ඊයකෝ කේන්ද්‍රය හරහා ගියේ ඒකයි දිගම ජාය උනේ. ඌට විස්කම්බේ ඕකැසි. ලියමු පොඩ්ඩක්. මේකට යටින් ලියන්න. සිංහලට පොඩ්ඩක් ලියමු. මෙහෙම ලියමුකෝ. විස්කම්භය ලෙස හැඳින්වෙන්නේද විස්කම්භය ලෙස හැඳින්වෙන්නේද වෘත්තයේ ජායකි විස්කම්භය ලෙස හැඳින්වෙන්නේද වෘත්තයේ ජායකි ඊට පස්සේ ඊළඟ රූලේ ලියන්න. ඊළඟ කරුණ නෙමෙයි රූලක් කරලා ලියන්න. යට රූලේ මෙහෙම ලියමු. වෘත්තය මත පිහිටන ඕනෑම ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා යන පරිදි සරල රේඛාවක් මගින් සම්බන්ධ වී ඇති විට
එය වෘත්තයේ ඇති දිගම ජාය ලෙස හඳුනාගත හැක. වෘත්තයේ ඇති දිගම ජාය ලෙස හඳුනාගත හැක. එකටම ලියන්න. විස්කම්භය ලෙස හැඳින්වෙන්නේද මෙයම වන නිසා පාට මාරු කරලා ලියන්න. ඔය ලියපු සෙට් එකේම පාට මාරු කරලා ලියන්න. මේම වෙන නිසා කියලා පාට මාරු කරලා ලියන්න. විස්කම්භය වෘත්තයක් තුල ඇති දිගම ජාය ලෙස. විස්කම්භය වෘත්තයක් තුල ඇති දිගම ජාය ලෙස හැඳින්විය හැකිය. හරිනේ තේරුණාද සීන් එක? ඔය ලස්සනට කිව්ව ටිකම තමයි ඔය මගුලක් විදියට ලිව්ව හේතුව. ආයි කවදා හරි බලද්දි විස්කම්භය ජායක් දෙයක් හෝ කියලා අසනීපයකට වගේ අමතක වෙලා නම් උඩ මේ ගන්න පුළුවන්. දැන් කවදාවත් කොල්ලා කියන්නේ ඌ ළමෙක්ද කියලා හොයන්න යන්නේ නැහැ. ඒක ඉච්චරකට ප්‍රැක්ටිකල්. තමන් දන්නවා ඉදින්දා ජීවිතේ පාවිච්චි කරන කොල්ලෝ දැකලා දිනවා, කෙල්ලෝ දැකලා දිනවා, ළමයි දන්නවා සීනේ දන්න දෙයක්. ඒ වගේ සාමාන්‍ය තත්ත්වයකට මේක වත් කරගන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. ඕක තමයි දඩම ප්ලෑන් එක. ඒ විදිහට ගියොත් මැත්ස් ගේමක්ම නෑ. නිකන් උඩ යන්නේ. ඒත් ඔක පිටින් වදින්නේ නිකන් නෙවෙයි. මේක තමයි සීන් එක. මේකේ සරල ස්වභාවය තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න පට්ට දඩ කියලා කියන ගමන් සරල වදපන් ගොඩ යනවා. ඔක තමයි සීන් එක. ඉතින් බොරුවට අමාරුයි කියලා නිකන් අමුතු එකක් එළියෙන් තියාගෙන ඉන්න නැතුව දඩ ගේමක් දෙන්න ඉවරයි. සීන් එක ඉවරයි. හරි. දැන් පාඩම නෙමෙයි කුකුරේ ඕක තමයි පාඩම. පාඩමේ වටපිටාව දඩ අර්ථකථනයක් දුන්නේ. ජාය කියන්නේ මොකක්ද? ජායවල් ගන්නෙ කොහොමද? රයිට් හැම මඟුලම දන්නවා. දැන් ජාය හරියටමත් හරි සුපිරි වෘත්තය සම්බන්ධ සියලු දේවල් දන්නවා. යම් පාඩමට ප්‍රමේයවල දෙකයි තියෙන වැඩි ඉතුරු ඉවරයි. රයිට්. යන ප්‍රමේය කියලා දාලා. ප්‍රමේය ලියලා කතා කරමු. ඔක ලියලා කතා කරමු. ප්‍රමේය එක කියලා දාගෙන පාඩමේ ටිකක් තියෙනවනේ. ප්‍රමේය එක කියලා දාලා. මේ පාඩමේ ඉගෙන ගන්න පළවෙනි ප්‍රමේය. දැනට ප්‍රමේයන් කීයක් ඉගෙන ගත්තද දන්නේ 10 පන්තියේ? මතකයිද ප්‍රමේයන් කීයක් ඉගෙන ගත්තද? කීයක් ඉගෙන ගත්තද? මතක නැද්ද කියලා? අයකෙන් මම සුපිරියරම් දෙනවා. මතක නැත්නම් කීයද කියලා මතක නැත්නම්. අපි ඕලෙවලට ප්‍රමේයන් කීයක් ඉගෙන ගන්නවද? දැන් 40 ගණන් කියලා කියනවා. 10 දී 11 දී කීයක් ඉගෙන ගන්නවද? 9 දී ඉගෙන ගන්න ඕමක කරලා දාන්නකො. ඒක දන්නවනේ සාමාන්‍ය විදියට. කීයක් ඉගෙන ගන්නවද? ෂේප් එකේ බලමු 10 දී 15ක් ඉගෙන ගන්නවා 11 දී 17ක් ඔක්කොම 32ක් ඉගෙන ගන්නවා 10 11 දී ඔය අර නිත්‍යම නැතුව 9 දී ඉගෙන ගන්න සමාන්තර රේඛා අතර සින්නේම නැතු අනුරූප කෝණ මිත්‍ර කෝණ ඔය ඒව නැතු කමන්න ඒව දන්නවනේ ඉතින් 10 වගේ මතක් කරගන්න නිකන් මේකින් කියන්නේ නැහැ ත්‍රිකෝණ පාඩම් දෙකක් ඉගෙන ගන්න ත්‍රිකෝණ 1 සහ 2 කියලා ත්‍රිකෝණ පාඩම් දෙකේ ඉගෙන ගත්ත ප්‍රමේයන් 4ක්. ඉතින් ප්‍රමේයන් 4ක් තිබ්බා. එතකොට ප්‍රමේයන් 4යි. ඊට පස්සේ 16 සහ 17 විදිහට සමාන්තර ආශ්‍ර 1 සහ සමාන්තර ආශ්‍ර 2 කියලා පාඩම් දෙකක් ඉගෙන ගත්තා. එකක සමාන්තර ආශ්‍රන ලක්ෂණ ප්‍රමේය කියලා කරුණු 3ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ තවත් විශේෂ ආවේනික ලක්ෂණයක් විදිහට තවත් අලුත් ප්‍රමේයක් ඉගෙන ගත්තා. එතකොට එතන ප්‍රමේයන් දෙකයි. ඊට පස්සේ සමාන්තර ආශ්‍ර 2 කියන පාඩමේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නේ කෙසේද කියලා ප්‍රමේය 4ක් ඉගෙන ගත්තා. එතකොට අර දෙකයි මෙතන 4යි 6යි ත්‍රිකෝණ පාඩමේ 4යි 10යි 10යි ඉගෙනගෙන තියෙන්නේ. මේ ඉගෙන ගන්න 11 වෙනි එක සිරාවටම 11 වෙනි එක 10 පන්ති 11 වෙනි ප්‍රමේය විදියට තමයි මේක ඉගෙන ගන්න.
තව එකක් අද ඉගෙන ගන්න. ඒකට 12යි. තව වෘත්තයක කෝණ කියලා පස්සේ පාඩමකට සෙට් වෙනවා. අවසාන කාලේ තව පාඩම් කීපකින් හම්බ වෙනවා. ඒකට ඒකෙන් ප්‍රමේයන් තුනක් ඉගෙන ගන්නවා. ඔන්න 15 හරි. දැන් අර මම කියලා තියෙන half sheet එක දෙකට නවලා එක පැත්තක පිළිවෙලට ඔක්කොම දඩ ෆුල් ප්‍රමේය එක පැත්තක ලියාගෙන එහා පැත්තේ ෂෝට් නෝට් එකක් විදිහට අදාළ කැලේ විතරක් ලියාගෙන මේ විදිහට හදලා තියෙනවා. 10 පන්ති ඉවර කරපුවම මම බලනවා එක එක්කෙනා එවන්න ඕනේ හරියට හදලාද මොකද කියලා බලනවා. ඒක බලලා ඒ විදිහට හදලා නැති අය ඉන්නවා නම් කවුරු හරි හදන්න යාළුවෙක්ගෙන් අහගන්න හදන විදිහ. දැන් මම ආයෙ උපාලයක් ගන්න නැහැ කියන්න. නිසා මේ විදිහ හදලා ඒ ක්‍රමයට වැඩ කරන්න. මේ පිළිවෙලටම යන්න සුපිරි එකක් නිකන් උටවම වදි. හරි. ලියන්නකො ක්‍රමයේ එක කියලා ඔක යටතේ. වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් ඔහේ ලියන්න තේරුම් ගන්න අවශ්‍ය නැහැ ඔහේ ලියලා ගන්න ජායක මධ්‍ය ලක්ෂයත් යාකරණ රේඛාව එම ජායට ලම්බ වේ. ලියලා නතර කරන්න, වැඩ නතර කරන්න, ආයෙ මුකුත් ඕනේ නැහැ, වැඩ නතර කරන්න. හිමීට නිදහසේ කතා කරන්න. දැන් මම ආයෝක ඔය එක හුස්මට වගේ කියලා දෙන්නේ. මේක ලේසි. අය කියන්න දෙයක් නැහැ. දැන් කිව්ව සීන් එක සමහර විට තේරෙන්නේ සමහර විට ඇඟට දැනෙන්නේ නැතුව ඇති ලිව්ව එක. හිමීට කියලා දෙන රූපයක් දාලා වැඩි හොඳටම තේරෙනවා. හරිනේ. අය තේරෙන්නේ නැති එකේ ඉන්න විදියකුත් නැහැ. මම ප්‍රමේය සාධනීය විධිමත් සාධනයක් කරලා පෙන්නනවා කොහොමද ඇත්තටම එහෙම වෙනවද? ෂුවර් නැහැ නැත්නම් දැන් ප්‍රමේයක් කියලා ඉගෙන ගත්තට මේක සිරාදයක් වූ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් විධිමත් සාධනයක් කරලා පෙන්නනවා. හිමීට සෙට් එක. මෙන්න මේකයි කිව්වේ. පටන් ගත්තේ වෘත්තයක කියලා. ඔන්න වෘත්තය. කේන්ද්‍රය ජායක මොකක් හරි එකක් කිව්වනේ. right ජායක් තියෙන්න ඕනේ නම් මෙයාගේ. ජායක් ගන්න ඕනේ. ඔන්න මම ගන්නවා ජායක්. හරි ඔන්න මම ගත්ත ජායක්. ජායක මධ්‍ය ලක්ෂයක් කියලා කිව්වේ. ජායක මධ්‍ය ලක්ෂය කියන්නේ මැද හරි මැද. ජායි මැද හරි මැද. පට්ට ජාය. මුගේ දිග හරියටම දෙකට බෙදුවම හරි මැද මෙතන නම්. හරියටම දෙකට බෙදෙන්නේ මෙතන ඉන්නවා. මේක නම් හරි මැද. ජායි මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යාකරණ රේඛාව. මෙන්න මෙයා ගැන කියන්නේ කේන්ද්‍රය වෘත්තයේ කේන්ද්‍රය ජාය මධ්‍ය ලක්ෂය. අපි ජාය ගමුකෝ AB කියලා. හරිනේ. මධ්‍ය ලක්ෂය මම ගන්නම්කෝ X කියලා. කේන්ද්‍රය අපි ගමු O කියලා. අපි සාමාන්‍ය වෘත්තයේ කේන්ද්‍රයට O අකුරක් තමයි දාන්නේ. හරි. මෙන්න මේ දෙන්න යාකරණ. වෘත්තයේ කේන්ද්‍රයයි ජාය මධ්‍ය ලක්ෂය. මෙන්න මේ දෙන්න යාකරණ. මෙන්න මේ යාකරණ රේඛාව. මෙන්න මේ රේඛාව ජායට ලම්බ වෙනවා කියලායි කියන්නේ. ලම්බ වෙනවා කියලා කියන්නේ මෙන්න මෙතන අංශක 90ක් වෙනවා කියලායි කියන්නේ. මේක 90ක් වෙනවා කියන එක තමයි ප්‍රමේයක් විදිහට ඉගෙන ගන්න. කලබල නැතුව අහන්නකෝ. අපි යා කරන්නේ වෘත්තයේ කේන්ද්‍රයයි ජාය හරි මැදනේ. මේක හරි මැද කියලා ගානේ දීලා තියෙනවා. E කියන්නේ x යනු AB ජායි කියලා දන්නවනේ. රේඛා දෙකක් සරල රේඛාවකින් යා වෙලා තියෙන ජායි මධ්‍ය ලක්ෂය නම් එහෙම නැත්තම් කලබල වෙන්න එපා. හරියට ගානේ දීලා තියෙන්න ඕනේ. මේක ඇප්ලයි කරන්න නම් මෙතන 90යි කියලා කියන්න නම් ගානේ දීලා තියෙන්න ඕනේ AB ජායේ මධ්‍ය ලක්ෂය x කියලා දීලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම දීලා නැති වෙන්නත් පුළුවන්. නැත්තම් අපිට හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ
මේ රේඛාවේ දිගයි සමානයි කියලා. ඒ කියන්නේ මේ කතාව හරි. එහෙම නැත්නම් අපිට දීලා තියෙනවා නම් ax සමානයි xb කියලා. වෙන මෙහෙම දීලා තියෙනවා නම් ඒත් හරි. හරිද? ax ගේ දිග 5යි xb ගේ දිග 5යි කියලා දීලා තියෙනවනේ යකෝ x කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි කියලා ගත්තේ. හරි. ඒක කේන්ද්‍රයත් එක්ක නම් යාවෙන්නේ. එහෙම වෙනවා නම් අපිට කියන්න පුළුවන් ක්‍රමීය විදිහට OX ලම්බකයි මෙහෙමනේ ලම්බයි කියලා පෙන්නන්නේ. OX ලම්බයි ABB කියලා කියන්න පුළුවන්. ඔන්න ක්‍රමය. මම මේ නිල් පාටින් ලියන ක්‍රමය මෙහෙම වෙනවා කියන එක තමයි කියන්නේ. මෙහෙම වෙන එකකින් අපිට ගණන් හදන්න තියෙන වැඩේ තමයි මෙතන අංශක 90ක් වෙනවා කියන එක. ඇත්ත කතාව OXB කෝණය. මෙන්න මේ කෝණය අංශක 90යි කියලා ගන්න පුළුවන්. දැන් කාට හරි හිතෙනවා යකෝ මු 90යි කියලා ගන්න බැරිද? පුළුවන්. මු 90 මු කොහොමද කරන්නේ? මේක ජායනේ AB ජායනේ. ජායක් කියන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් නේ. එක පැත්තක් අනුවන අනිත් පැත්ත 90යි. දෙමන්නේ. මේක 90ක් V කියලා ගන්න පුළුවන්. ඌ 90 නම් අනික ඔටෝමැටික් 90 තමයි. පැහැදිලිනේ කතාව? රයිට්. ඔන්න ප්‍රමේය. ඕක තමයි දැන් ඉගෙන ගත්තේ. රයිට්. දාගන්න පැහැදිලි රූප සටහන. මෙතන 90 වෙනවා කියන එක රතු පාටින් වගේ දාගන්න. අනිත් ඒවා නෝමල් පිට මාක් කරලා මම නිල් පාටින් දාපු එක රතු පාටින් වගේ දාන්න. හේතුව ඕක තමයි ප්‍රමේය. කොහොම වෙනවා කියලා ගානක් ඇතුලේ ඩිරෙක්ට් ගන්න පුළුවන්. කේන්ද්‍රයයි ජායේ හරිමැදයි නම් යා වෙලා තියෙන්නේ. මෙතන 90යි කියලා දඩබඩ ගාලා ගන්න පුළුවන් කියලා තමයි ඉගෙන ගන්න. සිරාවටම මේක මෙහෙම වෙනවද කියලා ෂේප් එකේ බලමු. ඒක ෂේප් එකේ බලමු. කලබල වෙන්න එපා. මේක 90ක් සිරාවටම වෙනවද කියලා ෂේප් එකේ බලමු. දැන් නෑ නේ අපි. ෂේප් එකේ බලමු ඔප්පු කරලා පෙන්නමු විධිමත් සාධනය වෙනවා. දැනට ප්‍රමේය රයිට් උන් හොයාගෙන තියෙනවා මේක 90ක් වෙනවා කියලා. මෙන්න 90 ගන්න ඉන්නේ. රයිට් දාගන්න මෙතන. මේ ඉල් පාටින් මම දාලා තියෙන කැලේ ටික රතු පාටින් දාගන්න. නැත්නම් මෙන්න මගුලේ පාටකින් රෝස හරි තේන කැපිලා පේන විදිහට කියලා. හරි. හරි නේද යමු. right. ලියන්න උතන යටින් මේකට යටින් විධිමත් සාධනය වෙනම සාධනය කරමු. මොකද මේ ක්‍රමය අහගන්න හොඳට මේක මේ විදිහට මෙතන 90යි කියන එක පාවිච්චි කරලා මෙයා ලම්බයි කියන එක පාවිච්චි කරලා කිඩි ප්‍රශ්න වලට උත්තර ගේමක් නැතුව ගන්න පුළුවන්. කිසිම ගේමක් නැතුව ගන්න පුළුවන්. හැබැයි දඩම සීන් එක තමයි දඩම සීන් එක මේක 90යි කියලා ඔහොම දැනගත්ත පමණින් සියලුම බව පෙන්වීම ගණන් හදන්න බෑ. දරුවෝ ගොඩාක් කිලව ගන්න තරම්.
හොඳ නෑනේ නෙගටිව් නෙම කියන්නේ නෑ ටොපික් කෙලව ගන්නවා ඒකයි කෙලව ගන්නවා කියලා කිව්වේ. ඉතින් මේක 90 කියලා විතරක් ඇප්ලයි කරගෙන ගානේ බව පෙන්වන්න බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ නිසා දැනන් ඉන්න ඕනේ විධිමත් සාධනය. අපි විධිමත් සාධනයෙන් ටිකක් ගන්නට මේක ඇත්තටමත් වෙනවද කියලා ඔප්පු කරන හැටි ලාවට කතා කරමු. එතකොට ඔයාලට බව පෙන්වීම ගණන් එහෙම නියමයක් නැතුව හදාගන්න පුළුවන්. ලියන්නකෝ අනුමාත්‍රකාවක් ඉහත ප්‍රමේයයි විධිමත් සාධනය අනුමාත්‍රකාවක් කියන්නේ. ඉහත ප්‍රමේයයි විධිමත් සාධනය විධිමත් සාධනය කියලා කිව්වේ මේක අවිධිමත්ද? අවිධිමත් නේ සිරාවටමත් අවිධිමත්. ඇයි? මේක 90ක් වෙනවා කිව්වා අපි දන්නේ නැහැ. ෂුවර් නැහැ. කවුරු හරි කියලා අපි ඉගෙන ගන්නවා මේක 90. සර් කිව්වනේ අවුලක් නැහැ. චාට්. මේක සිරාවටම වෙනවද කියලා බලමු. ආයෙත් රූපයක් දාගමු උතන. මේ රූපෙම ආයෙත් දාගන්න. මෙන්න මෙච්චරයි දෙන්නේ ආ. මේක 90ක් වෙනවද කියලා තමයි බව පෙන්වන්න යන්නේ. මේක 90ක් වෙනවද කියලා තමයි පෙන්වන්න යන්නේ. මෙන්න මේ වගේ රූපයක් දාගන්න. මේ වගේ රූපයක්. මේ වගේ එකක් දාගන්න. ආයෙත් දාගන්න. මේ විදිහටම දාගන්න. උච්චරයි දීලා තියෙන්නේ. මේක දෙන්න ඕනේ x කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කැලි දෙක සමානයි කියලා දෙන්න ඕනේ. යාලා දෙන්න ඕනේ. හරි දීලා තියෙන්නේ. උච්චරයි දීලා තියෙන්නේ. දාගන්න රූප සටහන. ඊට පස්සේ සාධනය කළ යුත්ත රූප සටහනට යටින් වල ලියනවා මම මෙතන ලියන්න සාධනය කළ යුත්ත සාකයු සාධනය කරන්න හදන්නේ මෙයයි ලම්බ වෙනවා කියලා. ඒ කියන්නේ මෙයා 90ක් වෙනවා කියලා. OX ලම්බයි EB බව. OX ලම්බයි EB බව. මේක තමයි සාධනය කරන්න යන්නේ. right. මෙතන කරලා ලියන්න ඕක තමයි දැන් කරලා පෙන්නන්න හදන්නේ. මට දෙන්න අවස්ථාව රූපේ දාලා ලියන්න සාකයු OX ලම්බකයි EB බව තමයි පෙන්වන්න යන්නේ. හරි. දැන් මට දරුවනේ ඇත්තටම එකපාරට ලොකු වැඩක් නෙවෙයි එකපාරට ලොකු අදහසක් සිරා පිටින් නෑ. මට නම් ඉතින් ඔය අනිත් පයිදගරස්ලට වගේ එකපාර එන සීන් අනම්මනම් නෑ. එකපාර ක්ලික් වෙන්නේ නෑ. සිරාවටමත් නෑ. හැබැයි මගේ ඔළුවේ වැඩ කරනවා මෙන්න මෙහෙම දෙයක්. මේකෙන් සාධනය කරන්න හදන්නේ මේක ලම්බයි කියලා කියන්නේ මේ ලම්බයි කියලා කියන්න හදන්නේ ලම්බයි කියලා කියන්න වෙන්නේ ලම්බයි කියන අංශ 90ක් නේ. මේක 90ක් කියලා පෙන්න ගත්තා නම් වැඩි ගොඩ නේද වගේ එකක් මගේ ඔළුවේ වැඩ කරනවා. නම් වරහන් ඇතුලේ මම මෙතන දාගන්නවා. මම සාධනය කරගත්තා නම් හරි OX B සමානයි අංශක 90 බව. හරිද? ඕක බව පෙන්වනවා හරිද? මේක 90ක් වුණා නම් යකෝ ලම්බයිනේ කොහොමද? ලම්බයි කියන්නේ එක රේඛාවකට හරි කෙලින් අනික ඉන්නවා. එකක් මෙහෙමනම් අනිකා මෙහෙම. මේ කිව්වේ එකක් තිරස්ස නම් අනික සිරස්ස. අංශ 90ට ඉන්න ඕනේ. 90ක් බව පෙන්න ගත්තා නම් හරි. ඔය වගේ එකක් මගේ ඔළුවේ වැඩ කරනවා. මේක 90ක් කියලා පෙන්වන්න නම් මේක 90ක් කියන්නේ ඔටෝම මෙයා 90ක් වගේ වෙනවනේ කියන එකත් මගේ ඔළුවේ වැඩ කරනවා. අයි මේක සරල රේඛාවක් මේක ජායක්. මේ දෙන්න සමාන බව පෙන්න ගන්න දඩ සීන් එකක් කරන්න පුළුවන්. ලියන්න මුකුත් කරන්න එපා. මට දෙන්න අවස්ථාව මම ඊට පස්සේ ඔයාලට හදන්න දෙන්නම්. මේ පැහැදිලි කරන ටික හොඳට අහන්න. මට දැනෙනවා මේ කෝණේ සමානයි කියලා පෙන්න ගන්න පුළුවන්. හොඳට අහගන්නකො. දැන් 90ක් කියලා පෙන්වන්න කියලා ඕන වුණාට හොඳට මගේ ඔළුවේ වැඩ කරන දේ අහන්න. මේක 90ක් කියන්න ඕන වුණාට අනිත් කෝණ එක කෝණයක්වත් කීයද කියලා අපි දන්නේ නැහැ. සිරාසීන් එකක් කියනවා. එක කෝණිකවත් අගයක් දීලවත් මුකුත් මේක ඇතුලේ නැහැ. එහෙනම් මේක අංශක 90යි කියලා පෙන්වන්න නම් මට අල්ලන්න තියෙන එකම තැන මේ සරල රේඛාවේ මේ පැත්තම මේ ටිකම ගත්තොත් අංශක 180යි වගේ එකක් අල්ලගන්න පුළුවන්. මෙයයි සමානයි කියලා පෙන්න ගත්තොත් 180 දෙකට බෙදලා 90කට සෙට් කරගන්න පුළුවන් වගේ පොඩි සතුටක්
දැනෙනවා. උත්තරෙන් ඉති කරන්න තියෙන්නේ. ඒ හින්දා මේ කෝණ දෙක සමාන කරගන්න ඕනේ කියලා එකක් ඔළුවේ වැඩ කරනවා. ඒ හින්දා මම පොඩි නිර්මාණයක් කරනවා මගේ වාසියට මෙන්න මේ O සිට A ට යා කරනවා සහ O සිට B ට යා කරනවා සරල රේඛා දෙකක්. බලන්න මෙහෙම යා කරපුවාම ත්‍රිකෝණ දෙකක් නිර්මාණය වෙනවා. මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා මෙතනත් ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරා නම් ඔන්න දඩ සීන. ත්‍රිකෝණ දෙක මොන සීන් එකක් දාලා හරි අංග සම කරා නම් අංග සම ත්‍රිකෝණ දෙකක ත්‍රිකෝණ දෙක මේ දෙන්න අංග සමයි නම් අරුගේ අංග ටික මුගේ අංග ටිකට ඔක්කොටම සමානයි නම් කෝණ දෙක සමානයි කිව්වේ. කෝණ දෙක සමානයි නම් යකෝ 180 දෙකට බෙදුනම 90යි කිව්වේ. 90යි නම් ලම්බයි කිව්වේ. ඕක තමයි මගේ ප්ලෑන් එක. හරිනේ? එහෙනම් දඩ වැඩක් කරේ බලෙන් වැඩක් කරේ ලියන්න ඕනේ නිර්මාණය. අර ලියන්න එපා. මට දෙන්න අවස්ථාව නිර්මාණය OA සහ OB රේඛා ඇඳීම. OB රේඛා ඇඳීම. උන්න නිර්මාණය. හරිනේ? උන්න පළවෙනි ගාන විධිමත් සාධනෙන්ද ලස්සනටත් ලියුවා. කියවන්න පුළුවන් මේ OA සහ OB රේඛා ඇඳීම. හරි. දැන් සාධනය කරන්නේ. ඔන්න මම සාධනය පටන් ගන්නයි. මම පටන් ගන්නවා සාධනය. ප්ලෑන් එක මොකද්ද මගේ? මුන් දෙන්න අංග සම කරන එක. මතකයිද අංග සම කරපුව හැටි? ඔන්න මතක් කරනවා නැවත. ත්‍රිකෝණ දෙක සලකන්නේ මොන ත්‍රිකෝණ දෙකද? AOX කියන ත්‍රිකෝණයයි BOX කියන ත්‍රිකෝණය. එහෙනම් මම ලියනවා AOX ත්‍රිකෝණය සහ BOX ත්‍රිකෝණය සලකා කියලා. දෙන්න සලකලා තමයි සමාන කැලේ ලියන්නේ. පළවෙනියට දරුවෝ අංග සම කරන්න අවස්ථා හතරක් නෙදින්නේ. අවස්ථා හතරෙන් මොකටද දාන්න පුළුවන් කියලා බලන්න. මොනවද අවස්ථා හතර? පා පාද තුනම තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානයි. පා කෝ පා මොනවද පා කෝ පා කියන්නේ? එක ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක් සහයි අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහයි අන්තර්ගත කෝණයට සමාන නම්. තුන්වෙනි අවස්ථාව කෝ කෝ පා. මොකද්ද කෝ කෝ පා කියන්නේ? ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම කෝණ දෙකක් සහ ඕනෑම පාදයක් තවත් ත්‍රිකෝණයක ඕනෑම කෝණ දෙකකට සහ අනුරූප පාදයට දඩ කතාවක් කිව්වා අනුරූප පාදයට සමාන නම් කෝ කෝ පා දාන්න පුළුවන්. පා හරි පා කෝ හරි කෝ පා හරි. අවසාන අවස්ථාව කර්ණ පා. මොකක්ද අනේ කර්ණ පා කියන්නේ? එක ත්‍රිකෝණයක කර්ණය නෑ ඕනෑම ත්‍රිකෝණයක නෙමෙයි. දැන් එක ත්‍රිකෝණයක නෙමෙයි ඍජු කෝණී ත්‍රිකෝණ. කර්ණය කියන්නේ අර අංශ 90ට ඉස්සරහින් හිටපු කාණ්ඩ. කර්ණය තව ත්‍රිකෝණයක කර්ණයට සමාන වෙලා වෙනත් පාදයක් අර ත්‍රිකෝණයේ වෙනත් පාදයක් තව ත්‍රිකෝණයක වෙනත් පාදයකට සමාන වුණොත් ඒකේ කර්ණය සහ වෙනත් පාදයක් තවත් ත්‍රිකෝණයක කර්ණයට සහ වෙනත් පාදයකට සමාන වුණොත් අංග සමයි කියලා ගන්න පුළුවන් කියලා ඉගෙන ගත්තේ. දැන් එකපාර මගේ ඔළුවට දැනෙනදී කර්ණ පානම් දාන්න බෑ. මුන් 90යි කියලා දන්නේ නැහැ. ඒක තමයි යකෝ පෙන්නන්න දෙන්නේ. 90යි කියලා දන්නේ නැත්නම් ඍජු කෝණී ත්‍රිකෝණ කියලා ගන්න දන්නේ. දන්නේ නැත්නම් කර්ණ පා දාන්න බෑ. පා බැරි. මේ දෙන්න පුළුවන් නේ. මේ පාද දෙක සමානයි කියලා දන්නවනේ. මේ පාද දෙක ගැන මොකද කියන්නේ? උන් දෙන්නත් සමානයි නේද? යකෝ O කිව්වේ කේන්ද්‍රය. කේන්ද්‍රේ නම් වෘත්තය මත ලක්ෂයකට ඇඳපු රේඛාවක් කියන්නේ මෙහා වෘත්තයේ අරයක් වෙනවා. මේකත් වෘත්තයේ අරයක් වෙනවා. ඔන්න ගණන් වලට බලපාන දඩසින් වෙනවා. අරයන් දෙකක් මේදී. එහෙනම් මේ දෙන්නත් සමානයි. මොන පාද දෙකක් හරි. කෝණ තියනවද මේක සමානයි කියන්නේ? මුන් දෙන්න සමානයි කියන්නේ එපා යකෝ ඒක තමයි පෙන්වන්න යන්නේ. ඒක දන්න ඕනේ ඉතින් ආයේ මේ මගුලක් හදලා වැඩක් නේ. මෙන්න කෝණ දන්නේ නෑ නේ. ඊළඟ පාදය කියන්නේ මේ ත්‍රිකෝණේ මේ පාදය මේ ත්‍රිකෝණේ මේ පාදය. යකෝ එකම පාදය දඩ සීන් එක. මූට සමානයි හරියි. මූට සමානයි. මූ පොදු පාදයේ OX මුගෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා.
ත්‍රිකෝණ දෙකේම ඉන්න පොදු පාදේ යකෝ පාපාපා ගෙදර වගේ දාන්න පුළුවන්. දාමු. ලියමු නම් පටන් ගන්න. දීලා තියෙන දන්න දත්තයෙන් පටන් ගන්න. මේක දීලා නැතිනම් right කියන්නේ ax සමානයි xb දීලා තිබ්බේ දත්තය වෙනවා. දීලා නැති හේතුව ලියන්නම ඕනේ දත්තය. හරිනේ. ඊට පස්සේ AO සමානයි OB. AO සමානයි OB. දීලාද තිබ්බේ නෑ. අපි නෑවලගත්තේ. හේතුව වෘත්තයේ අරයන් නිසා. මම දැන් ටිකකට කලින් කිව්වා මතකයි නේද? වෘත්තයේ අරයන් ගත්තොත් එකම වෘත්තයේ ඉන්න ඕනම අරයක් දිගින් සමානයි. එහෙනම් එකම වෘත්තයක් මත පිහිටි අරයන් නිසා. ලියන්න හේතුව එකම වෘත්තයක් මත පිහිටි අරයන් නිසා. අරයන් සමාන නිසා. ඊට පස්සේ OX පොදු පාදය එන ලියන්න පුළුවන් OX සමානයි OX හේතුව විදිහට ලියන්න පුළුවන් පොදු පාදය. පොදුවේ ඉන්නේ පාදය. මේ පාදය මුන් දෙන්නම ත්‍රිකෝණ දිගටම පොදුවේ තියෙන පාදයක්. එනම් පොදු පාදය. මේ කරුණු තුන පදනම් කරගෙන මේ කරුණු තුනෙන් කියන්න පුළුවන් එම නිසා AOX කියන ත්‍රිකෝණය පට්ට අංග සමයි BOX කියන ත්‍රිකෝණයට. BOX ත්‍රිකෝණයට. අවස්ථාව ගත්තොත් පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට පාද යුගල තුනක් අවස්ථාව අවස්ථාව කියලා ගන්න පුළුවන්. වැඩ නැහැ ඉතින් අපි අංග සම කරගත්තද? අංග සම කරගත්තේ මේක 90ක් කියලා පෙන්වන්න බලාපොරොත්තු. හරි. දැන් ප්ලෑන් එක මේ කෝණ දෙක සමාන කරගන්න. කියන්න පුළුවන්ද? පුළුවන්. එයි මේ පාද දෙක සමානයි. එහෙනම් ඒ සමාන වෙච්ච පාදවලට ඉස්සරහින් ඉන්න කෝණය. මේකේ සම්මුඛ කෝණය මෙයා. මේකේ සම්මුඛ කෝණය මෙයා. උන් දෙන්න ඔටෝම සමාන වෙනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංගවලින්. එම නිසා දැන් කියන්න පුළුවන් මුට ඉරි දෙකක් කියම ගහන්න එපා. අයියේ අපි නියකෝ සමාන කරගත්ත අපේ ආතල්ලකට. එම නිසා කියන්න පුළුවන් මේ කෝණය AXO කියන කෝණය. AXO කෝණය සමානයි මේ කෝණය BXO කියන කෝණය. BXO හේතුව යන්න අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. අනුරූප අංග සමාන නිසා. හරිනේ කතාව. දැන් අහගන්න අගයක් මේකට සෙට් කරගන්නේ කොහොමද? කෝණ දෙක සමානයි හරි. අගයක් AB ජායක් නිසා අපිට කියන්න පුළුවන් ඒක සරල රේඛාවක්. එහෙනම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මේ දෙකම ගත්තහම මේ කෝණ දෙකේ එකතු අංශක 180යි කියලා දඩ සීන් එකකට සෙට් වෙනවා. එහෙනම් දැන් කියන්න පුළුවන් මේ කෝණ දෙක එකතු කරාම AXO කෝණය එකතු කිරීම BXO කෝණය. මුයි මුන් දෙන්න එකතු කරාම අංශක 180යි හේතුව සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත එක පැත්තක මෙන්න මේ බද්ධ වෙලා තියෙන කෝණ සියල්ලේම අගය 180ක් වෙනවා. මේ දෙන්නගේ අගය 180යි. දඩ සීන් එක අපි OXB ගැන කතා කරන්නේ. කියන්නේ BXO ගැනනේ. OXB කියන එකයි BXO කියන එකයි දෙකම සමානයි. මුන් දෙන මාරු වෙන්න පුළුවන් නෑ. හරි. දැන් දඩ සීන් එකක් කරන්නේ හොඳට අහගන්න. AXO කියලා කියන්නේ මේ XO කියලා කියන්නේ BXO ටමනේ. මෙතනට BXO දැම්මොත් BXO එකතු කිරීම BXO කියලා සමානයි අංශක 180. මේ නිල් පාටින් ලිව්වේ ඔක ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලට හිතන්න තියෙන එකක්. මම වැඩි දුර හොඳට ලිව්වේ. මෙහෙම දාගත්තම BXO ට BXO කියන්නේ එකම જાතිය උන් දෙන්නේ 2යි BXO කියලා ගන්නවා. 2යි BXO සමානයි අංශක 180. දැන් BXO හොයාගන්න දෙපැත්තම දෙකෙන් බෙදුවොත් BXO සමානයි
अंश 90යි කියන දැනට එන්න පුළුවන්. හරි නේද කතාව? මෙතනදී මෙහෙම දාපු එකට හේතුව මොකක්ද? හේතුව ප්‍රත්‍යක්ෂ. ඒ ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ සමාන එකෙක්ට සමාන එකෙක් ආදේශ කරනවා. එතකොට දෙකයි bx වුණා. මේ පියවර පැන්සලින් වගේ මේ නිල් පාට ලියුක පැන්සලින් වගේ දාගන්න. ඒක ලිවීම අත්‍යවශ්‍ය නැහැ. ඒක ආදේශ කරලා මේක දෙකයි bx සමානෙ උන් දෙන්නේ. මූ වෙනුවට උට සමාන කෙනෙක්. රුපියල් 50ක් දෙන්න ඕන තැනට 50ේ කොලයක් වෙනුවට 22කුයි 10ක්. අවුලක් නැහැ. අගේ සමානයි. මෙතන ex වෙනුවට bx අවුලක් නැහැ. මුගේ ගානමයි 180 දෙනෙක් විතරයි වෙන්න ඕනේ. ex වෙන්න ඕනේ නැහැ. උට සමාන bx වල. ඒකයි ප්‍රත්‍යක්ෂය. ඔයාලා මේ පියවර ලියනවා නම් මෙතන තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. අපි ලියන්නේ නැහැ නේ. ඒක ලියන්නේ නැහැ නේ. ඒක පැන්සලෙන් ලියාගන්න දැනගන්න ඕනේ. හින්දා අවබෝධ වෙන්න ඕනේ. හින්දා මේ පියවර ලියද්දි ප්‍රත්‍යක්ෂ කියලා දාන්නේ. අවසාන වශයෙන් කියන්න පුළුවන්. මට ඒක නෑනේ. ඒකයි මෙහෙට ගන්නෑ. ඉතින් යටින් ඔයාලා යන්නේ bx අංශ 90ක් වෙච්ච ගමන් bx කියන්නේ මෙයා. එම නිසා කියන්න පුළුවන් මේක අංශ 90යි කියන්නේ කො ලම්බයි තමයි. එම නිසා ox ලම්බයි EBB කියලා නතර කරන්න පුළුවන්. ඔන්න ලම්බයි. දැන් අහගන්න ගානක් හදද්දි මේක 90යි කියලා දාන්න ඕනේ නම් පට්ට දිගට මේ ඔක්කොම ලියාගෙන අංග සම කරගෙන අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන කරලා සරල රේඛාවක බද්ධ කොණ 180ක් කරලා ප්‍රත්‍යක්ෂ දාලා වරෙන්කො මේක 90යි කියලා මුන්දන ලම්බයි කියන්නේ. ඔහොම කරන්නේ නැතුව මේ වෙන සිද්ධිය මේක ලම්බයි කියන එක ගානක් ඇතුලේ එකපාර පාවිච්චි කරන්න පුළුවන් එකපාර යූස් කරන්න පුළුවන් කියන එක තමයි මේ ප්‍රමේයයන් ඇතුලේ ඉගෙන ගත්තේ. පැහැදිලිද කතාව? මේක එකපාර ගන්නකො. මේ දෙන්න සමානයි කියලා දැක්කොත් ආය හදාදින්න දෙයක් නෑ. එකපාරට ප්‍රශ්නෙට මෙතන අංශ 90යි කියලා ගන්න පුළුවන් මේ ප්‍රමේය වෘත්තයක ජ්‍යා පිළිබඳ ප්‍රමේය පාවිච්චි කරලා. ඕක තමයි මේකේ තියෙන පට්ට වැදගත්. හැබැයි අර බහුපෙන්වීම ගණන් වලදී හදන්න මේ දැනුම මාර වටිනවා. ඒ නිසා විධිමත් සාධනය යටතේ මේ රූපේ දාලා ඊට පස්සේ ඒක යටතේ සාර්ථක වීඩියෝ කියලා දාලා පිළිවෙලට හදාගෙන ඉන්න මෙතනට. දැන් පැහැදිලිව දාගන්න. චූටි වෙලාවක් ගත්තත් කමක් නැහැ පැහැදිලිව හොඳට දාගන්න. ඊළඟ අරගෙන ලියාගන්න. ඔහි ලියාගන්න එපා. බලා ලිවීම නම් කරන්නම එපා. දැන් කියපු දේ හොඳට තේරුණා නේ. ඒක හොඳට අවබෝධ කරගෙන ලියන්න. පුළුවන් නම් තනියෙන් ලියනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ චෙක් කරන්න හරිද ඔයාලා ලියුවේ. ඊට පස්සේ ඔයාලා හදන්න පිටු අංක 101 27.1 අභ්‍යාසයේ පළවෙනි එකේ පළවෙනි එක විතරයි. මම ඉතුරු ගණන් ටික ඔක්කොම සාකච්ඡා කරන්නේ මේක හදා ගන්න. මම මේ වැඩිම පොඩි ඩිස්ටර්බ් කිරීමක් කරන්නේ කවුරු හරි ඉවර කෙනෙක් හිටියොත් එයා 27.1 අභ්‍යාසයේ එක හදන්න පිටු අංක 101. හරිද? මේ ගාන විතරක් හදන්න ගණන් ටික ඔක්කොම හදන්න දීලා ෂේප් එකේ ඩිස්කෂන් එකේදී තමයි සාකච්ඡා කරන්නේ ඊළඟ ප්‍රමේයන් තුනදලා ෂේප් එකේ කතා කරන්නේ ඊට කලින් මේක කොච්චර ලේසියිද කියලා පෙන්නන්න එක ගානක් හදලා ඉස්සරහට යන නිසා මේක තනියෙන් try කරන්න.
right හරි නේද අපි කතා කරමු 24.1 අභ්‍යාසයේ එකේ එක කියන කොටස මේක හරි නේද මම දාගත්තානේ බලන්නකො 27.1 අභ්‍යාසයේ පළවෙනි එකේ පළවෙනි එකක් විතරක් හදන්නම්. ඔක්කොම එකටයි ලීසි ගණන් ටිකක් තියෙන්නේ. එකක් විතරක් මම හදන්නම්. right. දැනනවා හදලේදී හදුවා. බලන්න කොච්චර ලීසිද කියලා ගන්න හිතුවාම ලැජ්ජා හිතේ හදන්න. උතරම ලැජ්ජා හිතනවා. ගොම් පාට් මම නෝන්ඩි ඕක කියලා දෙන්න කිව්වා. සෝ නැවට අපි කරගන්න කියන සයිස් එකට මම ඉඳලා තියෙන්නේ. තමයි ඇත්තටම මම වෙන්න ඕනේ ගානේ සිරාවටම සෙට් වෙන්න ඕනේ දෙකට මම පුළුවන් නම් ඇත්තටම හොඳයි එහෙම නැහැ කියලා කියන්නේ ඉතින් සිරාවටම දඩවුල මේක හදා ගන්න බෑ කියන්නේ සිරාවටම දඩවුල අද නම් තව අවුලක් නේ කියන්නේ ඊළඟ දවසේ ඩිස්කෂන් එකක් කරාට පස්සේ උත්තරත් සාකච්ඡා කරාට පස්සේ කෙටි ක්‍රමත් කියලා දීලා ඔක්කොම කරාට පස්සේ සිත් නැති වෙනවා නම් කිස් දැනටත් ඒ වුණාට සීන් එක ඇඟේ තියෙනවා දැන් දිර ඉවරයි සීන් එක ඇඟේ තියෙනවා මෙන්න තමයි දීලා තියෙන්නේ. ඉන්න දත්ත ටිකම ලකුණු කර. ඊළඟ කියනවා පහතේ එක් එක් රූපේ දී ඇති දත්ත අනුව එක්සියකේ සොයන්න. ඕමගින් එක් එක් වෘත්තයේ කේන්ද්‍රය දැක්වේ කියලා තියෙනවා. කේන්ද්‍රය දීලා තියෙන්නේ ඕමගින්. මේ දිනේ කේන්ද්‍රයලු right. එක්සියකේ තමයි හොයන්න තියෙන්නේ. මේක තමයි හොයන්න තියෙන්නේ. දරුවනේ ගානේ හරියට බැලුවොත් මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ඇදලා තියෙන රේඛාව මොකක්ද කියලා බැලුවොත් ඔයාලට පැහැදිලිව පේනවා ජායක මධ්‍ය ලක්ෂ්‍ය සමාන කැලි දෙකක් තියෙනගෙන හරි මැද ජායක මධ්‍ය ලක්ෂ්‍ය වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් ජාය මධ්‍ය ලක්ෂ්‍යයට යා කරපු රේඛාව තියෙනවා දඩ සීන් එක මුන් දෙන්න සමානයි කියන්නේ මේ Z කියන්නේ ජායේ මධ්‍ය ලක්ෂ්‍ය. ඔක තමයි ඔයාලට ක්ලික් වෙන්න ඕනේ. මේවා ලියන්න නෙමෙයි ඕනේ ක්ලික් වෙන්න. ජායේ මධ්‍ය ලක්ෂ්‍ය. මම මල කියලා ලිව්වේ මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ. හරිද? ජායේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා ක්ලික් වෙන්න ඕනේ. එයි අපෝ දෙපැත්ත දෙන්න සමාන. මම මෙතන ඉඳගෙන මෙතන හිටාම මෙතන හිටගෙන එහා පැත්තේ කෙළවරටයි එහා පැත්තේ කෙළවරටයි තියෙන දුරවල් ප්‍රමාණ දෙක මැන්නොත් මේ පැත්තට මීටර 10යි මේ පැත්තට මීටර 10යි නම් තියෙන්නේ. දැන් මම ඉන්නේ ඒ බිත්ති දෙකේ හරි මැද නේද? ඇදලේ කරා. අරකට මීටර 10යි මෙහෙටත් මීටර 10යි. දඩ කතාවක් නෙමෙයි. 10 10 තියෙනවා කියන්නේ දෙපැත්තට කොයි පැත්තට ගියත් මම සමානයි. මම මැද්දේ ඉන්නේ. හරි මැද්දේ. මධ්‍ය ලක්ෂ්‍යය. අවක තමයි ක්ලික් වෙන්නේ. මුන් දෙන්න සමානයි කියලා දුන්න ගමන් ක්ලික් වෙන්න ඕනේ. ජාය මධ්‍ය ලක්ෂ්‍යය තමයි. හරි. එහෙම යා කරනවා නම් මේ යාකරණය උන් දෙන්නා ලම්බ වෙනවා මෙතන අංශක 90ක් වෙනවා කියලා තමයි ක්‍රමයේ ඉගෙන ගත්තී. කෙටි ප්‍රශ්නෙට ඉදර වගේ මෙතන 90යි කියලා දාන්න පුළුවන්. පළවෙනි පියවර OZY කෝණය අංශක 90යි කියලා දැම්මේ හේතුව වෘත්තයක ජ්‍යාප්‍රමේය. කෙටි ප්‍රශ්නයක් නේ. ලියන්න වෘත්තයක ජ්‍යාප්‍රමේය කියලා කෙටියෙන් ලියුවම ඇත්තටම ඇති. දිගට ලියනවා නම් කේන්ද්‍රයත් ජ්‍යායේ මධ්‍ය ලක්ෂ්‍යයත් යා කරන රේඛාව ජ්‍යායට ලම්බ වන නිසා. කොහොම තමයි දිගට ගණන් ලියලා හදන්නේ. ඒ කිව්වේ බව පෙන්වීම ගණනක එහෙමනම් ප්‍රමේය ලියන්න ඕන වෙන්නේ කොහොමද? කෙටි ප්‍රශ්නයකට එහෙම මම කියලා තියෙනවා උත්තරේට විතරකුත් ලකුණු දෙනවා. බයි හේතු ලියන්න ඕනේ. හේතුව සහිත පිළිතුර බලන වෙලාවක තියෙන නිසා වෘත්තේ ජ්‍යාප්‍රමේය කියලා හරි කෙටියෙන් හරි ඔක ලියලා තියෙන්න ඕනේ. මේක 90ක් වෙච්ච ගමන් x හොයන්න දඩ සිද්ධියක් මේ ත්‍රිකෝණීය අභ්‍යන්තර කෝණවල ඓක්‍යාංශක 180යි කියලා පාවිච්චි කරලා x හොයාගන්න පුළුවන් නේද? මෙතන 90යි කියලා දන්නවා මෙතන 30යි කියලා දන්නවා. දන්නේ නැති කාඩින් x ඌ හොයන්න පුළුවන්. එහෙනම් ලියු හැකි x එකතු කිරීම 90 එකතු කිරීම 30. x 90 30 කියන ඒවා එකතු කරාම අංශක 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය
එහෙනම් ලියුව හැකි x එකතු කිරීම 90ට 30ක් කියන්නේ 120යි සමානයි අංශක 180යි 120 අයින් කරන්න දෙපැත්තෙම 120 120 අඩු කරොත් 120 120 කැඩිලා ගියා x සමානයි නෝන්ඩි පිට උත්තරේ ලියන්න පුළුවන් 60යි මේ හැලි දිගට ලියන්න අවශ්‍ය නැහැ මේක විතරක් ඇත්තටම ලියවිලා වරහන් ඇතුලේ ප්‍රමේය කියලා දැම්මම ඇත්තටම ඇති ලකුණු හම්බ වෙනවා මොනවාට ක්‍රමයක් අපි ඉගෙන ගන්න ඕනේ නේ ලකුණට ටාගට් කරන්න කලින් මට පිටාව හොඳට ගුරු කරන් ඉන්න එතකොට වැඩි ලේසි දැන් මම මේ ලකුණට විතරක් ටාගට් කරලා ඉගෙනුවොත් වෙන්නේ බහුපෙන්නීම ගාන හදාගන්න බැරි ඒ නිසා පළවෙනි ගාන උත්තරේ ලියද්දී මම යෝජනා කරනවා මේ ටිකවත් අඩුම ලියන්න මේ ලියන්න පුළුවන් අඩුම විදිහට ලියලා දෙන්න තව කෑලි ගලන්න යන්න එපා මේ ටිකවත් අඩුම ලියන්න right දාගන්න මෙතන දැන් මේ ප්‍රශ්න ඇත්ත කතාව මෙතන අඩුව මෙහෙම ඇඳලා පෙන්නලා පිළිපරීම නෙලියන්නේ උත්තරේ මෙතන අඩුව දාලා මේ කලියලා මේක ලියුවොත් ඇති ඉතින් හැබැයි මේක දාගන්න තීරින් දුන්නේ කොහොමද ආවෙන් පද්ද සීන් එක කියලා දාගන්න ඊට පස්සේ යන ඊළඟ ප්‍රමේය කතා කරා sorry right ප්‍රමේය දෙක කියලා දාලා ලියමු අපි ප්‍රමේය දෙක කියලා දාලා ලියලා කතා කරමු මේක ඇත්තටම මේ දැන් ඉගෙනගත්ත ප්‍රමේයයේ මේ පාඩම කොච්චර නොමුන්දිද කියන්නේ මේ දැන් ඉගෙනගත්ත ප්‍රමේයීම අනිත් පැත්ත තමයි දැන් ඉගෙන ගන්න. විලෝමය තමයි කතා කරන්නේ. කියන්න ප්‍රමේය දෙක කියලා. ප්‍රමේය දෙක කියලා දාන්න. දාලා නොවන්ඩි පිට වරහන් ඇතුලේ දාන්න විලෝමය කියලා. ඒ කියන්නේ අලුත් එකක් නෙවෙයි ඉගෙන ගන්න යන්නේ. කලින් ඉගෙනගත්ත ප්‍රමේයීම අනිත් පැත්ත. විලෝමය. කලින් එකේදී මොකද උනේ කියන්නකො? මොකද මේ කලින් එකේදී උනේ වෘත්තී කේන්ද්‍රේන යාකරා ජාය මධ්‍ය ලක්ෂයට ජාය හරි මැදට යා කරේ. එතකොට ලම්බ වුණා අංශ 90ක් වුණා. හරි ලම්බ වුණා. දැන් අනිත් පැත්ත කියන්නේ ලම්බ වුණොත් ජාය හරි මැදට සෙට් වෙනවා. කේන්ද්‍රේ ඉඳන් ලම්බකයක් නිර්මාණය කරොත් ජාය හරි මැදට සෙට් වෙනවා. ලියලා කතා කරමු. ලියන්න ප්‍රමේය දෙක විලෝමය කියලා දාලා වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායකට අඳිනු ලබන ලම්බයෙන් ලම්බයක් කියලා කිව්ව අංශ 90ට සෙට් වෙන එකක්. හරි. ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වේ. හරියට කියන වචනේ සමච්ඡේදනය එම ජාය සමච්ඡේදනය කියලා කිව්වේ
සමානව ඡේදනය වෙනවා. සමානව ඡේදනය වෙනවා, කැපෙනවා, කැඩෙනවා, කෑලි දෙකකට වෙන් වෙනවා. වෙන් වෙන්නේ සමාන කෑලි දෙකකට. යකෝ දෙපැත්ත සමාන වෙනවා කියන්නේ හරි මැදට සෙට් වෙනවා කියලා කියන්නේ. කියන දේ හොඳට තේරුම් ගන්න. මෙන්න මේකයි සීන් එක. වෘත්තයක් ගත්තොත් මෙන්න මේ විදිහේ. වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් ජ්‍යායකට ඉස්සල්ලා එන්නේ ජ්‍යාය හරි මැදටනේ. දැන් මැද්දට අඳින්නේ නැහැ. ජ්‍යායට ලම්බකයක් ගන්නවා. ලම්බකයක් කිව්වේ අංශක 90ක් වෙන රේඛාවක් ගන්න. ඔන්න අංශක 90ක් වෙන්න කියනවා. ඕක තමයි කතාව. මේ කේන්ද්‍රය නම් මෙයා PQ කියලා ගන්නකො. මම x කියලාම ගමු. ඔන්න ඔහොම ගත්තොත් මෙයා අංශක 90ක් වෙන විදිහට ඇඳුත් මේක සිත් වෙන්නේ හරි මැදට. මේ ලම්බය වදින්නේ අපි අඳින අංශක 90 රේඛාව වදින්නේ මේකේ හරි මැදට. ඒ කිව්වේ මේ කෑලි දෙක සමාන වෙන විදිහට තමයි මේක කැඩෙන්නේ. හොඳට තේරුම් ගන්න කතාව. දැන් කියන්නේ මෙන්න මේ සීන් එක. OX ලම්බකයි PQ නම් මෙහෙම වෙනවා නම් බලහන් ඇතුලේ සීන් එක OXQ කියන කෝණය මෙයා අංශක 90යි කියලා දීලා තියෙනවා නම් වැඩේ ගොඩේ කියන්නේ අපි දන්නවා මෙයා ලම්බකයි කියලා. මේක අංශක 90යි නම් ඒ කියන්නේ ලම්බයි තමයි. ඒක ලම්බයි කියලාම දීලා දෙන්න පුළුවන්. මේ රේඛා එකිනෙකට ලම්බ රේඛා දෙක කී කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක 90යි කියලා දීලා තිබ්බොත් අපි දැනගන්නවා රයිට් මේ දෙන්න ලම්බයි තමයි කියලා. මෙහෙම වෙනවා නම් දඩ සීන් එක අපිට එළවෙන්න පුළුවන් නිගමනය px සමානයි xq කියලා. මේ කෑලි දෙක සමාන වෙන්න තමයි මෙයා බෙදින්නේ කියලා කියන්නේ. මේකෙන් එළවෙන්න පුළුවන් දඩ නිගමනය x යනු මේ x කියන්නේ pq ගේ දඩ මැද්ද හරි මැද්ද pq හි මධ්‍ය ලක්ෂය වේ කියන නිගමනයටත් එළඹෙන්න පුළුවන්. මධ්‍ය ලක්ෂය වේ කියන නිගමනයටත් එළඹෙන්න පුළුවන්. පැහැදිලිද කතාව? ප්‍රමේය ඉවරයි. කලින් කිව්වේ මෙහෙම වෙනවා. මුන් දෙන්න සමාන වෙනවනම් මේක 90යි කියලා ලම්බයි කියලා කලින් කිව්වා. දැන් නෝන් ඩිවිඩර් වට්ට නෝන් ඩිවිඩර් මේක ලම්බයි නම් මේක 90යි නම් අනේ මේ කෑලි දෙක සමානයි කියනවා. ඒ කියන්නේ මුන් දෙන්න සමානම ඔටෝම මේ යකා මධ්‍ය ලක්ෂය වෙනවා. එයි අපෝ මේක ලියන්නේ ඉතින් ඉස්කෝලේම උගන්වද්දි බොහෝ විට මේක සෙට් වෙන්නේ නැති වෙයි. එයි නෑ ප්‍රමේය ඇත්තටම මෙහෙම නම් මෙහෙම වෙනවා කියන එක විතරයි. එතකොට මේ මොනවද මම නෝන් ඩිපිට වරහන් ඇතුලේ ලියන්නේ? ලම්බයි කියලා ගානේ දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට හොයාගන්න විදිහ තමයි මම මෙතන 90ක් තියෙනවා නම් දැනගන්න ඕනේ. යකෝ මේක ලම්බයි කියලා. ඒකයි මේ වරහන් ඇතුලේ කෑල්ල ලියන්නේ. මේ පට්ට සරල කරලා උගන්වන්නේ. ඉතින් කෑලි හලලා ආයි ෂෝට් නෝට් කරනවා කියලා වරහන් ඇතුලේ තියෙන එක අයින් කරලා හදනවා නම් උඩ මොංග. මේ දෙන්න පුළුවන් දඩම විදියට. ආයි මවුලක් කරන්න බෑ නෝට් එක. මේක තමයි දඩම නෝට් එක. තමන් ලියාගන්න මේක තමයි දඩම නෝට් එක. ආයි වෙනස් කරන්න ඕනේ. x යන p q මධ්‍ය ලක්ෂ්‍ය වැඩ නැහැ. වැඩක් තියෙනවා. එයි බව පෙන්වීම ගානක ඔයාලට කියලා තිබ්බොත් x යනු p q ජායේ මධ්‍ය ලක්ෂ්‍ය බව පෙන්වන්න කියලා. ඔළුවේ වැඩ කරන්න ඕනේ. මධ්‍ය ලක්ෂ්‍ය කියලා පෙන්වන්න පුළුවන් එකම විදිය මේ දෙපැත්තේ කෑලි දෙක සමානයි කියලා. මං ඉන්නේ හරි මැද කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ මගේ නම් එහා කොනට තියෙන සහ මෙහා කොනට තියෙන දුරවල් දෙක සමාන නම් විතරයි. එහෙනම් මේක පෙන්වන්නත් පාවිච්චි කරන්නේ මේ සීන් එකම තමයි. එතකොට මේ ප්‍රමේයමයි ඇප්ලයි වෙන්නේ කියන එක ඔයගොල්ලෝ යන්න ඕනේ. දාගන්නකො ප්‍රමේය. රූපේ දාගන්න. දාලා මේක ලියාගන්න. මේකේ රතු බෑනින් සෙට් වෙන්න ඕනේ. මේ මම කළු පාටින් ලියලා තියෙන කොටස් ටික තමයි රතු බෑනින් මේකේ සෙට් වෙන්න ඕනේ. මුන් දෙන්න සමාන වෙනවා. සහ ඒ කියන්නේ මෙන්න මේ කතාව තමයි රතු බෑනින් ලියවෙන්න ඕනේ. මෙතන 90ක් වෙනවනම් තමයි ඔය සීන් එකට එන්න වෙන්නේ. එකපාර දාලා ප්‍රමේය ඉවරයක් කරලම දාන්න පුළුවන්.
right. ඕකත් ඇප්ලයි වෙන හැටි බලන්න එක ගානක් හදමු. ඔයාලා හදන්න පිටවරුම් 106යි 27.3 අභ්‍යාසයේ පළවෙනි ගාන. මම ඔගේ ඔක්කොම ටික ඔයාලට බැරි වෙන ෂුවර් නැති ඔක්කොම ටික ඩිස්කෂන් එකෙන් සාකච්ඡා කරනවා. විශේෂ ගණන් ටික කොහොමද අල්ලලා දානවා. බැරි වෙන ඒවා ඔක්කොම සාකච්ඡා කරනවා. දැනට ඇප්ලයි වෙන විදිහ විතරක් කොයි වගේ සීමිති ගණන්ද හදන්නේ කියලා බලන්න. පිටවරුම් 106යි 106යි මේකේ 27.3 අභ්‍යාසයේ පළවෙනි ගාන හදන්න. ඒක දාගෙන ඉවර වෙලා මෙන්න මේක හදන්න. right well try දෙන්න අරුත් දාන්නම්. ඉක්මනට උත්තරේ ගන්න. මොනවා හරි කරලා ඉක්මනට උත්තරේ ගන්න. ප්‍රශ්නේ කියන්නේ ABC සමපාද ත්‍රිකෝණයේ මෙයා සමපාද ත්‍රිකෝණයක්ලු A B හා C ලක්ෂ්‍ය ඉක්විය මේවා A B හා C ලක්ෂ්‍ය O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටයි. මේ ලක්ෂ්‍යයි තියෙන්නේ මේ අපි ඇඳලා තියෙන වෘත්තය මත. ආ වෘත්තය මත ඉන්න ලක්ෂ තුනක් තමයි මේ ඉන්නේ කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා O සිට BC ට O ඉඳන් කේන්ද්‍රයේ ඉඳන් BC ට මෙයාට අඳින ලද ලම්බය OXV කියලා සිංහලෙනොත් දීලා තියෙනවා. එහෙම දුන්න ගමන් වල ලකුණු කරන්න ඕනේ මෙතන අංශ 90යි කියලා. හැබැයි දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. රූපෙම ඒක දීලා තියෙනවා. හින්දා උලක් නැහැ. හරි. ඊට පස්සේ කියනවා XP සමානයි සෙන්ටිමීටර 6යි නම් මේ කෑල්ල 6යි කියනවා. එහෙනම් අනිවාර්යෙන් දාගන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුර සෙන්ටිමීටර 6යි කියලා දීලායි තියෙන්නේ. ඔක දාගන්න. සෙන්ටිමීටර 6ක් නම් ඔයාලට කියනවා ABC ත්‍රිකෝණීය මෙයාගේ පරිමිතිය සොයන්න කියලා. ගානට සෙට් වෙන්නේ කොහොමද? දරුවෝ මට තේරෙන එකමදී දඩමදී පළවෙනියටම මට අහුවෙන්නේ තැන ABC ත්‍රිකෝණය සමපාදයි කිව්වහම මේ පාදේ පාද තුනම සමානයි කියන එක තමයි මගේ ඇඟට පළවෙනියට දැනෙන සීන් එක. ඒක දැනෙච්ච ගමන් මට දැනෙන දඩම සීන් එක එක පාදයක දිග හොයාගත්තොත් ඒ වගේම තුනක් නිදින්නේ කියලා තුනෙන් ගුණ කරලා පරිමිතිය ගන්න පුළුවන්. අයියෝ මේක මෙච්චරයි නම් මේකත් ඒ ගන්න කියලා රයිට් තුනෙන් ගුණ කරා නම් පරිමිතිය එනවා. හරි. එක පාදයක් හොයාගත්තා නම් වැඩි ගොඩේ ගොඩ. හරි. මොකද කරන්න පුළුවන්? එකක් හොයන්න ප්ලෑන් කරන්න. දන්නේ මේ කෑල්ල 6යි කියලා දන්නවා. ඔච්චරයි දන්නේ. වෙන මොකුත් දන්නේ නැහැ.
හැබැයි දන්නවා මෙයාට ලම්බයි කියලා. මේ ජායට මේක ලම්බයි කියලා දන්නවා. මේක ලම්බයි නම් අපි දන්නවා OX ලම්බයි BC කියලා. ඔක දීලා තියෙන දත්තයක්. මේක ලියන්න අවශ්‍ය නැහැ. යුණට දත්තයක්. මේක පට්ට දඩ දත්තයක්. මේක ලම්බ වෙච්ච ගමන් අපි දන්නවා මේ කෑලි දෙක සමාන වෙනවා කියලා. එහෙනම් ලියුව හැකි CX සමානයි XB. හේතුව වෘත්තයක ජා ප්‍රමේය විලෝමය කියලා කෙටියෙන් ලියුව හැකි. දඩට ලියනවනේ. මොකද්ද ලියන්නේ? මොකද්ද ලියන්නේ? දැන් කියන්න එපා කේන්ද්‍රයේ සිට ජායට අඳිනවා මොකක් එහෙම කියන්න එපා. මේ ඇන්දේ මොකද්ද? ලම්බකයක්. අංශක 90 වෙන්නේ නැන්ද ලම්බකයක්. දැන් ඇන්දේ ලම්බකයක්. එහෙනම් කියද්දි කියවෙන්න ඕනේ මෙයා ලම්බකයක් නෙමෙයි ඇන්දේ ලම්බකයක් නේ. එන් කියන්නේ ජායකට කේන්ද්‍රයේ සිට අඳින ලද ලම්බය මගින් ජාය සමච්ඡේදනය වන නිසා සමාන කෑලි දෙකකට කඩන්නේ. ඒකයි CX සමානයි XB. XB කියන්නේ 6යි මේක 6යි නම් මෙතන 6යි නම් CX කියන්නේ 6ම තමයි. ඔන්න කතාව. CX 6යි. CX 6 වෙච්ච ගමන් BC කියන එකනා හොයාගත්ත හැකි. BC ගේ දිග BC කියන්නේ ඇත්තටම XB ධන CX මේකත් 6යි කියන්නේ සෙන්ටිමීටර 12. BC 12යි නම් මේක පට්ට 12යි නම් දඩම සීන් එක ABC ත්‍රිකෝණයේ පරිමිතිය ගන්න පුළුවන් 12 වරක් තුන 36 සෙන්ටිමීටර. ඒ 12 වරක් තුන ගත්තේ ඕනේ නම් හේතුව ලියන්න පුළුවන් මෙතනට. මොකද හේතුව? ත්‍රිකෝණය සමපාද නිසා. ත්‍රිකෝණය සමපාද වෙච්ච ගමන් පාද තුන සමානයි. ඕනේ නම් ආසයි නම් අසනීපයි නම් ලියුව හැකි. මේක 12යි. එම නිසා සමපාද නිසා AC සමානයි 12යි. සමපාද නිසා AB සමානයි 12යි. 12යි එකතු කරාම 36 කියලා ගන්න පුළුවන්. අපි එච්චර පහත් මට්ටමකට වැටෙන්න අවශ්‍ය නැහැ. දන්නවනේ සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනම සමාන ත්‍රිකෝණයක්. එක පාදයක් අල්ලගත්තාම තුනෙන් ගුණ කරනවා. යක තුනම හම්බ වෙනවා. ඉවරයි කතාව. දාගන්න. උන්න හදන විදිය. බලන්න කොච්චර සිඟිතීද ගණන් ටික කියලා. ඔයාලා හෝම්වර්ක් වලට හදන්න. ටියුට් එක ඩිස්කෂන් එකෙන් පස්සේ දාන්නම්. මොකද මේකේ සැලකිය යුතු ගණන් ටිකක් තියෙනවා හදන්න. ඩිස්කෂන් එකෙන් පස්සේ ටියුට් එක දෙන්නම්. 27.1 මේ 27.1 තියෙන සිංගිති ගණන් ටික. මේ දෙකේ අමාරු නෙවෙයි. සෙකන්ඩ් පේපර් එක කොටසකට අහන්න පුළුවන් බව පෙන්වීම අර ලියලා හදන්න ඕන දිග හැලි ලියන්න ඕන ටයිප් ප්‍රශ්න තියෙනවා මේ. ආයෙත් 27.3 තියෙන මේ විලෝමය පාවිච්චි කරන සිංගිති ටයිප් ප්‍රශ්න ටික. කෙටි ප්‍රශ්න වලට එන්නේ. ආයෙත් 27.4 තියෙනවා මේකේ සාධනයෙන් හදන්න ඕන ගණන් ටික. මේ අභ්‍යාස හතර හෝම්වර්ක් වලට කරන්න. මේ අභ්‍යාස හතර හෝම්වර්ක් වලට කරන්න. ඕවගෙන් තියෙන බැරිලිනීව සහ වැදගත් ගැටලු ටික මම ඩිස්කෂන් ක්ලාස් එකකින් සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. බෑයි කියලා ඔයාලා වන්නේ මොකක්ද? බැරි වෙන ටෙසනින් ගවන්න WhatsApp group එකට දාන්න ෆොටෝ එකක් ගහලා දාන්න. එතකොට ඒකේ පොඩි සීන් එකක් නම් තියෙන්නේ. ඒක රෙකෝඩින් එකකින් වොයිස් රෙකෝඩින් එකකින් පැහැදිලි කරලා මම ඔයාලට කියලා දෙන්නම්. ඊට අමතරව හදන්න ඕන දඩ සිද්ධියක් තියෙන කියලා දිය යුතු දඩ සිද්ධි තියෙන ටික මම වෙනම ඊළඟ දවසේ ක්ලාස් එකේදී ඒ කියන්නේ ඩිස්කෂන් ක්ලාස් එකේදී සාකච්ඡා කරනවා. ඔක තමයි ප්ලෑන් එක. ඒකෙන් පස්සේ ටියුට් එක දාන්න. එතකොට ටියුට් එක එක දිගට හදාගෙන යන්න පුළුවන්. නැත්නම් දැන් වැඩ ගොඩාක් නම කරන්නේ නැහැ. පොඩ්ඩක් වාගෙන්න කරා. මේ සෙට් එක විතරක් කරන්න. ඊට පස්සේ ටියුට් එක දාන්න. උත්තරය අද සාකච්ඡා කරන්නේ. උතනින් නතර කරනවා. වැදගත්ම දේ මේ පාඩම් හරිම ලේසියි. මේක ඇත්තටම ලේසියි. දැන් අර ත්‍රිකෝණ සමාන්තර ආශ්‍ර වලින් දඩ සීන් ටිකක් ඉගෙනගත්ත එතන ප්‍රමේයන් 10ක්. මෙතන වෘත්ත සම්බන්ධ කරලා පහක් කියනවා. පට්ටට කොට දාන්න පුළුවන් මාරම ලේසි. මම පට්ට සරලවම කියලා දෙන්න මට කියලා දෙන්න පුළුවන් උඩරින්ම සරල කරලා ඔයාලට වෙනම නෝට් හදලා අර ගිය අවුරුද්ද සීන් එක මේ අවුරුද්දට මෙහෙම කොම්පැක්ට් කරන්නේ. මේ කරන්නේ ඒ ටිකම තවත් පුළුවන් උඩරින්ම සරල කරලා තව ඇඩ් කරන්න ඕනේ ඇඩ් කරලා මොනවාම හරි සීන් එකක් කරලා දෙන්න පුළුවන් උඩරින්ම දෙයක් දෙනවා. ඉතින් ඒකට සාධාරණයක් කරන්න දැන් පොඩි පාඩමක් නෙමෙයි කරේ පොඩි චූටිම පාඩමක් නේ. ඉතින් දැන් මෙතනින් වැඩේ නතර කරලා නිකන් ඉන්නතු
නෝට් එක අරන් මොකද්ද කියලා ආයෙ ලියනවා නම් ගොඩක් හොඳයි මේ පාඩම වගේ. එයි. ඉතින් ආයෙ මතක් වෙනවා. ලියන්න කියන්නේ බලා ලිවීමක් නෙවෙයි කරන්නේ. ගානක් හදන පාර්ට් එකක් තියෙනවා. අර විධිමත් සාධන කෑලි මේ හදපු ගණන් ටික ඒ ටික තනියෙන් ආපෝසරයක් හදනවා වඩාත් හොඳයි. ඊට පස්සේ හෝම්වර්ක් ටිකට යන්න මේ ටික ෂේප් එකේ අරන් හදන්න පටන් ගන්න. දැන් පුළුවන් නම් ගොඩක් හොඳයි. වැඩි අදම ඉවරයක් කරලා දාන්න. නැත්තම් හිත අවුලක් නැහැ. ඉතින් බයි අදම පුළුවන් නම් ගොඩක් හොඳයි. දඩගේමක් දෙන එකේ අදම කරන්න ඕනේ ඉතින් අතනවා. එතකොට අදින් වැඩේ ඉවරයි. ආයෙ බොරුවට නිකන් නිදි මරාගෙන කාල නාස්ති කරගෙන බොරුවට මේක නටාගෙන නිකන් අර ගමටම ඊදර හැමෝටම දෙනවොත් කරලා අම්මට සිරිමම් වැඩ කරනවා. ඕන්නේ නැහැ කොහොමවත් කරන්න. අද කරන්න ඉවරයි. දැන් පොඩි වෙලාවක් ගන්න ඉවරයි. තව පැයක් කමාරක් ගත්තා නම් නෝට් එකක් ලියලා හෝම්වර්ක් ටිකක් ඉවර කරලා ලස්සන වැඩ ඉවර කරලා නිකන් ඉන්න. ඒක නිදහස් වෙන්න තමයි වැඩ ගොඩ කරගෙන විතර එකතු කරගෙන වැඩ ගොඩ ගහගෙන ඉන්න ස්ට්‍රෙස් එකකින් පීඩනයකින් ජීවත් වෙන්නේ නැතුව දඩ ගේමක් දෙන්න පුළුවන් ඔයාලට ලස්සනට වැඩ කරන්න. දැන් 10 ඉන්නේ තාම. අපිට මේ ටික ලස්සනට කම්ප්ලීට් කරලා මේ අවුරුද්දකට රයිට් පාඩම් ටික සම්පූර්ණ ඉවර කරලා ලස්සනට ඊළඟ අවුරුද්දේ පටන් ගන්න පුළුවන් කොලෙට. ෂේප් එකේ දාගෙන ඉන්න නොදැනුවත්වම ඔටෝම එකක් ලස්සනට අමුතු මහන්සියකින් ආයාසයකින් තොරව මහන්සියකින් තොරව කියලා නෙවෙයි කිව්වා අමුතු මහන්සියකින් තොරව. ඒ කියන්නේ උදේපාන් මහන්සි වෙන්න ඕනේ නැත්තම් ඉන්නේ නැහැ. මහන්සි වෙන්න ඕනේ. අමුතු මහන්සියක් තරන්න ඕනේ නිකන් නිදි මරාගෙන මේක දවස් ගණන් නටාගෙන හිම ගෝ පාට් කරලා අන්තිම වෙද්දි වැඩ එකතු කරගන්න නැතුව ලස්සනට එදිනෙදා වැඩ කරගෙන ගහන්න පුළුවන් ගේම එක ලස්සනට ගහමු. ඉතින් පිළිවෙලට වැඩ කරන්න මගේ රටාවෙන් ට්‍රැක් එක පැන ගන්න නම් ඒකෙම ඉන්න වැඩි ලස්සනට උඩ දාන්න. එනම් උත්තර විකට වෙලා ගන්නේ නැහැ. හෝම්වර්ක් ටික කරාම නිදා ගන්න. එතකොට වැඩි සාර්ථක. පුළුවන් නම් අදම කරන්න කියලා කියන්නේ. නෝට් එක දෙවෙනි සැරේ ලියන එක අනිවාර්යෙන් අද නම් ලිය යුතුමයි. මම හැම පාඩමකටම කියන්නේ කළ යුතුයි කියන පාඩමේ අනිවාර්යෙන් කරන්න. මේක ජ්‍යාමිතිය අමාරු නෙවෙයි, ලේසි. ළමයි කොල්ලොන්ට බෑ. කොල්ලෝ විවම් කෙල්ලොන්ට බෑ. ආහටත් විතරයි. බෑ කරන්නේ. ඒ කරන්නේ නැති නිසා කියන්නේ කරලා සීන් එක හොඳට ඔලුවට දාගන්න. අර Tamanට හුරු වෙන්න පරිසරය හොඳට හුරු වෙන්න වටපිටාව ඔක්කොම කතා කරලා තියෙන. මුලින් නම් එක සැරයක් බලන්න. වැඩි ඉවරයක් කරලා. උච්චරයන සාකච්ඡා කරන්න ඉතින් අතර කරමු. හම්බුවෙමු ඩිස්කෂන් ක්ලාස් එකෙන් ඊට පස්සේ පාඩමට ඊළඟ දවසේ තියරි කෝස්. right. අයෝවන්